අද අපි සාකච්ඡා කරන්නේ අපි එදා නතර කරපු තැන ඉඳන් පාඩම ඉස්සරහට. ඒ කියන්නේ හානාහිය පානාඩහැරෙන් දැන එකේ කවි හතරක් අපි සාකච්ඡා කරලාලු තියෙන්නේ. එතකොට අද තියෙන්නේ පස්වෙනි කවිය ඉඳන් සාකච්ඡා කරගෙන ඉස්සරහට යන්න. හොඳයි. අපි වැඩේ පටන් අරන් ඉස්සරහට යමු. right. ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද දත නැතිදා උක් දඬුගිනි තපින්ටද වෙර නැතිදා ගහ ගත්තේ දිනන්ටද යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද. දැන් ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද මලීෂ අහලා තිනවා මේ සැරේ ටියුට් ගන්න ඕනේ කොස්නාදට පබාරගෙන්ද නැහැ. දැන් ඉඳන් රට විවෘතයි. ඒ නිසා අපි ඔයගලන්ට ටියුට්ස් ගන්න තියෙන පුතේ ටවුන් එක මැද්දේ සුපුරුදු පබාර ආයතනෙ. ටවුන් එක මැද්දේ තියෙන ආයතනෙන් තමයි ගන්න තියෙන්නේ. හරි අරක නැහැ. මේ ඔයගලන්ගේ සුපුරුදු ආයතනෙන් ගිහලා ටියුට්ස් ගන්න. ගෲප් ක්ලාස් සෙන්ටර් එක නේද? ඒ කියන්නේ ගෲප් ක්ලාස් සෙන්ටර් එක තියෙනවා. දැන් එතන ටියුට්ස් දෙන්නේ නැහැ. දැන් රට විවෘතයිනේ. ඒ නිසා ඔයගලන්ට කෙලින්ම අතනට ගිහලා ටියුට්ස් ගන්න පුළුවන්. ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද දත නැතිදා උක් දඬුගිනි තපින්ටද වෙර නැතිදා ගහ ගත්තේ දිනන්ටද යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද. දැන් ඉස්සෙල්ලාම කියන්න ඕනි මේ මම මේකේ ටියුට් එකක් තියෙන නිසා මම ඒක පොඩ්ඩක් දිගෑර ගන්නම්. මේ මගේ අතින් මගේ මගේ වැරද්දක්. ඒක ඔන්න මගේ වැරද්දක්. මේ මම එදා මේ කවිවල තේරුම් කියන්නේ කවිවල සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට විස්තර කරන්න අවශ්‍ය අර මම කී නෝට්ස් වගේ දේවල් දෙනවනේ. ඒ ටික මම නොදී තමයි පාඩම මං ඉස්සරහට කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මම අද ඉඳන් අපි මේ 5 6 7 8 කියන කවි හතරේ තේරුම් ලියනවා. ඊට පස්සේ අපිට වෙලාව ඉතුරු වුණොත් පළවෙනි කවි හතරේ තේරුම් ටික අපි ලියලා ඉවරක් කරලා දාමු. එතකොට ඕගොල්ලෝ ගාව ටියුට් එක නැත්තම් මම දන්නවා පරණ ළමයි ගාව මේ ටියුට් එක තියෙනවා. අලුත් ළමයින් ගාව ටියුට් එක නැත්තම් මගෙන් PDF එකත් ඉල්ල ගන්න බැරි වෙච්ච කවුරු හරි තාම ඉන්නවා නම් එහෙම එයාට පුළුවන් කවි අංක දදා ඒ අදාළ කොටස් ටික ලියා ගන්න. ඊට පස්සේ මගෙන් PDF එක ඉල්ලගෙන පන්ති ඉවරුනහම PDF එක මම දෙන්නම්. ඒකේ print out එකක් දාගෙන ඒ හිස් තැන් වල ওই ටික ලියා ගන්න. හරි? right. දැන් පොඩ්ඩක් ඉන්න. විනාඩියක් ඉන්න. විනාඩියක්. කොටි උට් එක. right. ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද දත නැතිදා උක් දඬුගිනි තපින්ටද වෙර නැතිදා ගහ ගත්තේ දිනන්ටද යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද. සාමාන්‍යයෙන් අනිත් ඔන්ලයින් පන්ති වල ඔයාලා සම්බන්ධ කරගන්න එපාද? ඕනි පන්තියකට සම්බන්ධ කරගන්න පුළුවන් පුතා. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනි පන්තියකට සම්බන්ධ කරගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනි කියන්නේ පේපර් ක්ලාස් එකට, මේ රිවිෂන් එකට, විචාර පන්තියට, තියරි ක්ලාස් එකට, අලුත් රිවිෂන් එකට ඕනි එකකට සම්බන්ධ කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. right. දැන් මේ ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද සාමාන්‍යයෙන් දැන් අපි ගිය සතියේත් ඇත්තටම අපේ මම ආයි පාරක් ස්තුතිවන්ත වෙනවා මේ අපේ දලුපොත සර්ට මහින්ද කුමාර දලුපොත සර්ට සහ අපේ ගිනිකටුව අපේ විපුල හාමුදුරන්ට එදා ලොකු දැනුමක් ඕගලන්ට ලබා දුන්නා මේ ජන කවි ජන ශ්‍රුතිය සම්බන්ධයෙන්. ඒ වගේ මේ දලුපොත සර්ගේ උපන්දිනේ දලුපොත සර්ට මම විශ් කරා සහ මම නැවත වතාවක් සර්ට සුබ උපන්දිනයක් කියලා කියනවා. තවත් চিරාත් කාලයක් අපිට මේ රටට ඔහුගේ දැනුම බෙදා දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. right. දැන් මේ ඇවිල්ලා උපදේශාත්මක ජන කවිනේ. ඒ කියන්නේ උපදේශ ලබා දෙන ජන කවිනේ නේද? උපදේශාත්මක ජන කවි වල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි හරිද? උපදේශාත්මක ජන කවි වල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේ නිශ්චිත පදමාලාවක් නැතිවීම. හරිද? නිශ්චිත පදමාලාවක් නැතිවීම. ඒ වගේම තමයි අතිශය සරල භාෂාවක් තමයි තියෙන්නේ. ඒ වගේම අතිශය සරල උපමා රූපක යෙදුම් තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ අතීත ගැමියානේ මේ ජන කවි කියන්නේ. හරිද? දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම. දැන් ඕකේ ප්‍රායෝගික පැත්තක් තියෙනවා. ඒ තමයි දැන් හිතන්නකෝ මේ පැල් කවි කියලා. ඒ කියන්නේ පැල් කවි කියලා කියනකොට දැන් කට්ටිය හිතන් ඉන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ඒක කොහොමද ඔයගලන්ට තේරුම් කරලා දෙන්නේ?
හිතන්න මෙන්න මෙහෙම. දැන් ඔන්න මම හැමෝම දන්න තැන් දෙකක් නෑ හිතන්නකෝ මෙන්න මෙහෙම. මෙන්න මෙතන එක පැලක් තියෙනවා. හරිද? මේ තියෙන්නේ එයාට අයිති වගාව. මෙන්න මෙතන තව පැලක් තියෙනවා. මම මේ උපදේශ කියන කැල පොඩ්ඩකට මකා ගන්න. හරිද? මේ තියෙන්නේ එයාට අයිති වගාව. හරිද? එතකොට මෙතන ඉඳන් එක කවියක් කියන කෙනෙක් මෙතෙන්ට යනවා. මේ කියන්නේ ඒ කියන එක මෙතෙන්ට ඇහෙනවා. මෙතන ඉන්න කෙනා ආයනිත් පැත්තට කවියක් කියනවා. දැන් හිතන්නකෝ රෑ 10ට විතර පැලට නැග්ගොත් එහෙම. හරිද? උදේ අඩුම ගානේ 5 විතර වෙනකන්වත් පැල රකින්න එපා. 10 11 12 1 2 3 4 5 පැය 7ක් තියෙනවා. පැය 7ක් කියන්නේ එළි වෙනකන් කවි කීයක් කියන්නද? එමුණු කවි ලයිබ්‍රරියක් වෙන්න ඕන, කවි ෆැක්ටරියක් වෙන්න ඕන එහෙම කවි කියන්නේ. ඒ නිසා එහෙම එකක් නැහැ. ඒ කියන්නේ හිතන්නකෝ දැන් මෙහෙම ඇස නැතිදා පොත ගත්තේ කියන්නද කිව්වම අනිත් පැත්තේ එක්කෙනාට එකපාරට දත නැතිදා උක්දණු ගිනි තපින්නද එහෙම කියන්නේ නැහැ. හරිද? එන්න එක තේරුම් ගන්න. මේ එහෙම කියන්නේ නැහැ. දැන් එක කවියක් කියලා එක කවියක එක පේලියක් හරි එක කවියක් හරි කියලා ඉතින් එක්කෙනෙක් ඉන්නවා ඉතින්. එයා අනිත් එක්කෙනාට දැන් අර කියන එක අහන් ඉන්නවනේ. අහන් ඉඳලා ටිකක් වෙලා ගියාට පස්සේ එයා ඒකට රිප්ලයි කවියක් නිකන් එයාට හිතන ටිකක් එකතු කරලා කියනවා. පැහැදිලිද? ඕක තමයි පස්සේ කාලෙක ජන කවියක් විතර විකාශනය වෙන්නේ. ඇත්තම කතන්දරේ ওই ජන කවි කියන එක ලේඛනගත කරලා තියෙන 1920 ගණන් වල විතර. ඒ කියන්නේ ඒ තරම්ම කාලයක් යනකම්ම මේ තිබ්බේ මුඛ පරම්පරාවෙන් කටින් කට තමයි පැවතෙන්නේ. ඒකනේ මේවට නිශ්චිත පදමාලාවක් නැහැ කියන්නේ. දැන් හිතන්නකෝ මෙහෙම මම අද කියපු ජන කවියක් මම හෙට කියනකොට මට ඕන නම් පදේ මාරු කරලා කියන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. කවුරුත් මොකුත් කියන්නේ නැහැ ඒකට. හරිද? එතකොට දැන් මේකේ තේරුම ගත්තොත් එහෙම. දැන් මේ ඇස නැතිදා පොත ගත්තේ කියන්නද කියනවනේ. මට මේක කියනකොටම මතක් වෙනවා මේ ජන කවිය. හරිද? මේ ජන කවියක් නෙමෙයි මේ ජන කවිය කියනකොට මට මතක් වෙනවා ප්‍රස්තාව පිරුල. ඒ තමයි අර මේ බල්ලා පිටුරු කන්නෙත් නැහැ කනගොනාට දෙන්නෙත් නැහැ කියලා එකක් අහලා තිනව ඔයගොල්ලෝ නේද? දැන් මේ කවියේ තියෙන්නේ ආන් ඒ වගේ තේරුමක්. ඇයි මං එහෙම කියන්නේ මේ බලන්න. ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද? ඕකට හොඳ උදාහරණයක් තියෙනවා කොරෝනා කාලේ. මේ දැන් කාලේ නෙවෙයි ඈ. මුලින්ම කොරෝනා කාලේ පටන් ගත්තාම ඕගොල්ලන්ට මතකද මේ රජයෙන් නිවේදනයක් නිකුත් කරා වුවමනා ප්‍රමාණයට පමණක් භාණ්ඩ මිලදී ගන්න වැඩිපුර භාණ්ඩ මිලදී ගන්න එපා කියලා. ඒකට හේතුව තමයි සතොසේ, කීල්ස් එකේ, ඊට පස්සේ ග්ලෝමාක් එකේ, ආපිකෝ සුපර් සෙන්ටර් එකේ, ෆුඩ් සිටි එකේ සාමාන්‍ය කඩ ටික අරනහම මිනිස්සු බඩු ගන්න යන තැන්නේ ඕවා. ග්ලෝමාක් එකක් න රත්නපුරේ නෑ කොට්ටාවේ නම් තියෙන ග්ලෝමාක් එකක්. එතකොට මේ ඒවැ බඩු නැති වුණා. මිනිස්සුන්ට ගන්න බඩු නැහැ. මිනිස්සුන්ට ගන්න බඩු නැති වුණා. හේතුව සල්ලි තියෙන, වෙලාවක් තියෙන, වාහනයක් තියෙන මිනිස්සු ඇවිල්ලා කිරිපිටි 10යි. කිරිපිටි වර්ග වලින් 10යි. බිස්කට් පැකට් 15ක් විතර. අයිස්ක්‍රීම් 3ක් විතර. හාල් වැඩිපුර, චිකන් වැඩිපුර. එළවලු වැඩිපුර අරගෙන යන්න ගියා. එක පැත්තකින් මේ මිනිස්සු සාධාරණයි. තමන්ගේ ජීවිතය රැකගන්න මිනිස්සු ඒක කරලා තියෙන්නේ. හැබැයි අනිත් පැත්තට අපි හිතන්න ඕනේ නේද? අපි වගේම තව මිනිස්සු ටිකක් බඩු ගන්න ඉන්නවා. ඒගොල්ලන්ට බඩු නැති වුණොත් එහෙම අපි මොකද කරන්නේ? ඒ නිසා තමන්ට උමනා ප්‍රමාණයට බඩු ගත්තාම ඉවරයි. හැබැයි අපේ මන් දන්නේ ජානවල තියෙනවද කියලා ඒ ලක්ෂණය අපි උමනා ප්‍රමාණයට කවදාවත් වැඩ කරන්නේ නැහැ. උමනා ප්‍රමාණයට වැඩ කරන්නේ නැහනේ. හරිද? දැන් අනිත් පැත්තට හිතන්නකෝ මෙහෙම. දැන් මෙතන කියනවා මේ ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද? අහනවා අපෙන් මේ ඇස් දෙක නැතුව පොතක් අරගෙන මොකද ඔය පොත කියවන්නද ඔය පොත ගත්තේ? තේරුමක් නැහැ ඒක කියවලා. තේරුමක් නැහැ මේ පොත අරගෙන ඇස් දෙක නැතුව පොතක් කියවන්නේ කොහොමද? ඇස් දෙක නැතුව පොත් ලියපු මිනිස්සු නම් ඉන්නවෑ. දන්නවද කවුද කියලා? ජී.බී. සේනානායක. ලංකාවේ ඉස්සෙල්ලාම නිසඳසක් ලියපු කෙනා. එයා වයස අවුරුදු 50 දී අන්ධ වෙනවා. අන්ධ වෙන්නේ පොත් කියවලා. පොත් කියවලම අන්ධ වෙනවා එයා. අන්ධුනාට පස්සෙත් එයා පොත් ලිව්වා. ඒ ලිව්වේ එයා නෙවෙයි. එයා කියවනවා එක්කෙනෙක් එහා පැත්තේ තියාගෙන එයා ලියනවා. ඔය විනිවිදිමි අඳුර කියලා හැම පොතක් ලිව්වා. එයාගේ ස්වයං චරිතා ප්‍රදාන. ඒක එහෙම ලිව්වා අන්ධුනාට පස්සේ. කොහොම හරි මේ ඇස් දෙක නැතුව අපිට පොත් කියවන්න බෑ. දත නැති දා උක් දඬු ගිනි තපින්ටද?
සාමාන්‍යයෙන් දත් ඇතුව කන්න පුළුවන් පළතුරු තියෙනවා දත් නැතුව කන්න පුළුවන් පළතුරු තියෙනවා. සාමාන්‍යයෙන් වැඩිපුර හපලා කන්න තියෙන පළතුරක් නේ උක් ගස් කියලා කියන්නේ උක් කියලා කියන්නේ නේද? සාමාන්‍යයෙන් ඒක කනකොට පොඩි වාදයක් විඳින්න වෙනවා අපිට නේද? අර කෑලෙන් එහෙම ජරස් ගාලා ඇදලා ගන්න ඕනි. ඒකත් හප ඉන්න ඕනි. මේ හපල ඉවරුනාර පෙන් රස ටික ගිලුණාට පස්සේ නිකන් මේ පොල් කොහු ටිකක් කටේ තියාගෙන ඉන්නවා වගේ අපිට දැනෙන්නේ. දත් ඕනි. කවුරු හරි මිනිස්සෙක් දත නැතිදා උක්දඬු ටික අරගෙන යාට කන්න හම්බෙන්නෙත් නැහැ. උක්දඬු වලින් ගිනි තපින්නත් බෑ. ඒ නිසා අපිට කියනවා තමන්ගේ හැකියාව දැනගෙන වැඩ කරන්න කියලා. වෙර නැතිදා ගහ ගත්තේ දිනන්ටද? ශක්ති සම්පන්න නොවි උසට සරලන මහතකින් යුතු උත්තුංග දේහධාරී මිනිසෙක් නොවි අපිට වෙනත් ශක්තිවන්තයෙක් එක්ක සටනකට එළවෙන්න බෑ. එහෙම වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මරණීය ප්‍රහාර අපිට එල්ල වෙන්න ඉඩ තියෙනවා. ඒකෙන් කියන්නේ මෙන්න මෙහෙම එකක්. සමහර වෙලාවට ජීවිතේදී අපිට අනිකාත් සමග අභියෝග ඇති කරගන්න සිද්ධ වෙනවනේ. දැන් ටියුෂන් කියලා කියන්නේ ඒ වගේ රස්සාවක්. මේක හරි අභියෝගාත්මකයි. මේකේ තරඟකරුවෝ වැඩි. හරිද? එතකොට අපි හැම වෙලේම බලන්න ඕනේ අපිට පුළුවන් දේවල් මොනවද? අපිට බැරි දේවල් මොනවද? පුළුවන් දේවල් ටිකෙන් අපි අපේ වෘත්තිය ගොඩනගා ගන්නව ඇරෙන්න බැරිම මුල් කරන්න ගිහිල්ලා තියෙන ටිකත් නැති කරගන්න අවස්ථා මිනිස්සුන්ට එළඹෙනවා. එතකොට මෙතන කියනවා මේ වෙර නැතිදා ගහ ගන්න යන්න එපා. ඔයා දිනන්නද ගහ ගන්න ගිහිල්ලා බෑනේ. ඒ නිසා කරුණාකරලා එහෙම කරන්න එපා. යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද? ඔන්න ඔතන ඔය කග කියන වචනේ ගැන මම පොඩ්ඩක් කියලා ඉන්නම්. සිංහල භාෂාවේ මම දන්නේ ඔබ මීට කලින් මේක ඉගෙනගෙන තිබ්බද හෝ කවුරු හරි ඉගෙනලා තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මං ගන්න. ඔය කග කියන වචනේ තේරුම තමයි කඩුව කියන්නේ. හරිද? කග කියන වචනේ තේරුම මොකද්ද? කඩුව. ඕක හැදෙන්නේ මෙන්න මෙහෙම. සංස්කෘත භාෂාවේ තියෙනවා කංග කියලා පදයක්. කංග නෙවෙයි කංග. කංග කියන වචනය කඟ වෙනවා. කඟ කියන වචනේ උච්චාරණයත් එක්ක කග බවට පත් වෙලා ඒක තමයි අන්තිමට මොකක් බවට පත් වෙන්නේද? කඩුව බවට පත් වෙන්නේ. ඕක ගැන වෙන වෙන මති මතාන්තරයක් තියෙනවා. ඔය වගේ තව වචන තියෙනවා. ශ්‍රමණ හමන වෙලා හමන මහන වෙලා තමයි මහන කියන වචනේ හැදෙන්නේ. මහන වෙනවා කියන එක හැදෙන්නේ එහෙම. හරිද? එතකොට දැන් ඔය යුද ඇති දාන්න නැති කග කොස් කොටන්ටද? ඕක දැන් කියනවා නේද? යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා අහනවා නේද? يعني වුමනා වෙලාවට නැති දේ පස්සේ අරගෙන වැඩක් නැහැ. හරිද? මේ මොනවාද? වුමනා වෙලාවට නැති දෙයක් ඒ වුමනාව නැති වුණු වෙලාවකට අපිට හම්බ වෙලා වැඩක් නැහැ. උදාහරණයක් කාට හරි මිනිස්සෙක්ට අතේ රුපියලක්වත් නැත්නම් ඒ මනුස්සයට රුපියල් 10ක් දුන්නත් වටිනවා. සල්ලි හුඟක් තියෙන මනුස්සයෙකුට රුපියල් 1000ක් දුන්නට වටින්නේ. හරිද? ඒ වගේ දැන් මම දැකලා තියෙන සමහර යාළුවෝ මට කියලා තියෙනවා මං කෙනාගේ නමත් එක්කම කියන්න මට ප්‍රශ්නයක් නැහැ. මොකද යාමනේ මට මේක කිව්වේ. මේ අෂාන් ෆර්නෑන්ඩෝ කියලා ගායකයෙක් ඉන්නවා. ඔයගොල්ලෝ අහලා තියෙනවද? එයාගේ සින්දු නම් මං ඇත්තටම අහන්නේ නැහැ. මට නිකන් මතකයේ තියෙන සින්දුවක් අෂාන් ෆර්නෑන්ඩෝගේ සින්දුවක්. අෂාන් ෆර්නෑන්ඩෝගේ. ඔයගොල්ලෝ අහලා තියෙන සින්දුවක් මට ඕන chat එකට දාන්න මට මතක් වෙන්නේ නැත්තට. Google කරලා තමයි බලන්නේ. මේ ඉන්න මම කියන්නේ. මම Google කරලා බලන්නේ. විල ලැජ්ජා බෑ. මගේ යාළුවෙක් මම මිනිහගේ සින්දු දන්නේ. අර මේ මොකද්ද? හමු වී වෙන්වීමත් දෛවයේ තීරණයක්. සමුවරන් න්‍යා යුතුයි දුක ඉතින් මට හුරු ඔන්නගේ සින්දු තියෙන්නේ. ආන්ය අෂාන් අයියා මගේ හොඳ මිත්‍රයෙක් මම. එක දවසක් මේ අෂාන් අයියයි මායි බම්බලපිටියේදී බම්බලපිටියේදී අපි දෙන්න හම්බ වෙලා මේ කෑම කකා ඉන්නවා. උඟ කාලෙකින් හම්බුනේ. ස්වර්ණ වාහිනිය ඉස්සරහා හම්බුනාට පස්සේ මේ මම කොහොමද කණ්ඩයන් අපි දෙන්න කියලා. දැන් අපි දෙන්න කෑම කකා ඉන්නවා. කෑම කකා ඉන්නකොට මේ සාමාන්‍යයෙන් බිල ගේනවනේ අර ඒ වැඩ කරන කෙනෙක් කවුරු හරි. උනාට පස්සේ දැන් අපි යට ටිප් එකක් දෙනවනේ. ඒ කියන්නේ අපිට යා සැලකුවට අපි යට කීයක් හරි දෙනවනේ. ඔහොම දෙනකොට මේ කිව්වා මේ
මල්ලි මගේ ඇති මාරු සල්ලි නෑ වගාව තියෙනවා මොකද මං ගාව තියෙන ප්‍රශ්නයක් නෑ මං දෙන්නම් කියලා සමා දුන්නා දීලා දැන් අපි දෙන්න කෑම කාලා ඔක්කොම කරලා මෙහෙම එළියට බහිනකොට මට කියනවා මල්ලි බෝ දන්නවද මේ ළඟදී මීගමුවේදී මරු වැඩක් වුණා මම මොකද්ද මම කෑම කාලා බං දෙයාමට කියන මම කෑම කාලා බං මේ ඉතුරු සල්ලි තිබ්බ රුපියල් 80ක්ද කොහෙද සාමාන්‍යයෙන් ටිප් එක දෙන්නේ 20ක් 50ක් කොහොමනේ මේ රුපියල් 80ක්ද කොහෙද ඉතුරු තිබ්බ මං ඒක හැම තියලා ආවරයට ගන්න කියලා ගත්තට පස්සේ මේ තියලා නැගිට්ටට පස්සේ මල්ලි මේක ඒ පීර්සියත් එක්ක මෙහෙම සල්ලි ටික විසික් කරා මට කේන්ති ගිය පාර මම බිල්ලෙන් අල්ලලා බිත්තේට හේතු කරලා ගහන්න ගියාලු එයා කියනවා දැන් මං කල්පනා කරේ දැන් මෙහෙම හිතන්න අපි දැන් හිතන්නකො මම කියලා ඒ වැඩ කරන කෙනා මම කියලා හිතන්නකො එතකොට මම කරන්නේ රස්සාවක් නම් මට හම්බෙන්නේ එතන අඩු මුදලක් නම් ඉතින් කවුරු හරි දෙන දෙයක් හිතේ සන්තෝෂයෙන් මගේ ජොබ් එක කරලානේ මම ජොබ් එක කරාට පස්සේනේ යා මට සල්ලි දෙන්නේ ඉතින් ඒක ගත්තට මට ප්‍රශ්නයක් නැහැ මට පොඩි අභිමානයක් නේ යකෝ මම ජොබ් එකක් කරපු හින්දා මම සේවාවක් දීපු හින්දානේ මට ඒක හම්බුනේ කියලා හිතා ගන්න බෑ මේ මිනිස්සුන් හරිද ඒ නිසා සමහර වෙලාවට අපි පාරේදී උදව් කරන්න ගියාම සමහර මිනිස්සු හැසිරෙන විදිහ නම් ඇත්තටම දුක හිතෙනවා ඒ කියන්නේ එහෙම වෙන්න හොඳ නෑ නේද සමහර වෙලාවට දැන් මම මගේ ඇස් දෙකට දැකලා තියෙනවා එක දවසක් කොට්ටාවේදී ඔව් කොට්ටාවේ හයිවේ එකට යනකොට මේ ඔය හයිවේ එකට හරවන තැන තියෙනවා හෙලබොජුන් කියලා කඩයක්. ඔතනින් කෑම අරගෙන මේ අනේ කෑම අරගෙන නෙමෙයි එතනින් තැඹිලි ගෙඩියක් බීලා වාහනේට නගිනකොට මිනිස්සෙක් ඇවිල්ලා අත දික් කරනනේ කාර් එක ගාඩ එල්ල. මම සල්ලි දුන්නා. දුන්නා ඊපස්සේ මං අහුවා කොහෙද යන්නේ කියලා. මෙයා මහත්තයා මම මේ කෑම එකක් ගන්න යනවා කියලා ටක් ගාලා ගියා. ඊට පස්සේ මම දැන් බලන්න මේ මනුස්සයා කොහෙද යන්නේ කියලා. මේ මනුස්සයා ගියේ කෑම ගන්න නෙවෙයි මේ මනුස්සයා ගිහිල්ලා කඩේකින් සිගරට් එකක් සිගරට් එකක් මේ මනුස්සයා ගන්නවා මම දැක්කා. දැන් මම ඔක්කොම බලාගෙන. මම දැන් කාර් එකේ ඉඳන් මම ඈත මේ මනුස්සයා යනකම් බලාගෙන හිටියා. මට ඇත්තටම බලන්න ඕනේ මේ මනුස්සයා මොකද කරන්නේ කියලා. මේ මනුස්සයා ගිහිල්ලා කඩේකින් සිගරට් එකක් අරගෙන ඉල්ලනවා මම දැක්කා. දැන් මට කිව්වේ මොකද්ද? මට කමන්නේ මේ මනුස්සයා මොනවා කරගත්තා. මගේ හිතවත් කමක් නැහැ නේ යත් එක්ක. මේ මනුස්සයා මට කිව්වේ මොකද්ද? මහත්තයා මම කෑම එකක් ගන්න මට සල්ලි දෙන්න. ඕක මට දැන් දෙක තුනකෙදම වෙලා තියෙනවා. දැන් මම කරන්නේ ඔයාලට කෑම එකක් නේ ගන්න ඕනි. රයිට්. මම ඔයාලට කෑම එකක් කරන් දෙන්නම් කියලා. මම කෑම එකක් කරන් දෙන්නම්. ප්‍රශ්න ඉවරයි නේද එතකොට? එතකොට යාට ඒවෙන් මත්පැන් බොන්නවත් මත්ද්‍රව්‍ය ගන්නවත් දෙන්නේ නෑනේ. නැත්තම් මේ මිනිස්සයා කරගන්න පාඩ මමත් හවුල්කාරයෙක් වෙනවා. ඒ හින්දා එහෙම තමයි. හරිද? කොහොම නමුත් අපේ සමාජයේ තියෙන ඊටාම දුස්සාධනීය ලක්ෂණයක්. දැන් මේ වචන විචාර ලියනකොට පාවිච්චි කරනවා. දුස්සාධනීය. සාධනීයයි කියන්නේ හොඳයි කියන එක, දුස්සාධනීයයි කියන්නේ හොඳ නෑ කියන එක මේක අපේ සමාජයේ තියෙන දුස්සාධනීය ලක්ෂණ. ඒක හොඳ නෑ. මිනිස්සු දෙට වැඩ කරන විදිහ සමහරලාට හොඳ නෑ. යුද ඇතිදා නැති කග කොස් කොටන්නද කියලා අහනවා. අපි ගොඩාක් වෙලාවට වුවමනා නැති දේවල් වලට තමයි අපි හැම වෙලේම පෙළඹෙන්නේ. ඉතින් දැන් ඔය පෞගේ දවස් ටික ඔය කොරෝනා කාලෙදි මං කිව්වේ අර මම නිකන්ද කිව්වේ කොරෝනා මුල් කාලේ මං කිව්වේ මේ කාලේ අපිට සමාජය ගැන මිනිස්සු ගැන ඉගෙන ගන්න නියමම කාලයක්. දැන් මට මතකයි පහුගිය කාලේ PCR පරීක්ෂණ කරනවානේ පොසිටිව් වුණාම කවුරු හරි කෙනෙක්. දැන් ගෙදර කෙනෙක් පොසිටිව් වුණාම ගෙදර ඔක්කොම PCR එකක් කරනවා. ඒක කරන්නේ රජයෙන් නොමිලේ. හැබැයි PCR එකක් කරවන්න යම් මුදලක් යනවා. මට මතකයි එක දවසක් PHI කෙනෙක් ඔය නිවුස් වලට මම දැක්කේ ඒක. PHI කියනවා මේ පොඩි දරුවෝ අරගෙන PCR කරන්න එන්න එපා. අම්මටයි තාත්තටයි පොසිටිව් කියලා කියන ළමයාට අනිවාර්යයෙන්ම පොසිටිව් කියන එක. ඒ ඇත්තනේ. ඒ PCR පරීක්ෂණයට වැය වෙන මුදල තව අසාධ්‍ය රෝගියට යොදවන්න පුළුවන් නේ. හැබැයි අපේ කට්ටිය එහෙම නෑ බෑ. පොඩි එක්කෙනාට PCR එකක් කරවන්න ඕනේ. ඉතින් බං අම්මටයි තාත්තටයි පොසිටිව් වුණා. ගෙදර ඉන්න ඔක්කොටම පොසිටිව් නම් ළමයා විතරක් නෙගටිව් වෙන්න බෑනේ. ළමයාටත් අනිවාර්යයෙන්ම පොසිටිව් තමයි. ඒ නිසා අර මං කියන්නේ මිනිස්සුන්ට අර සාමාන්‍ය ජීවිත ඥානය කියන එක නෑ. ඒ නැති වුනහම ඇත්තටම ලංකාව තාම සංවර්ධනය වෙමින් පවතින රටක් කියලානේ කියන්නේ. මේක සංවර්ධනය කරලා ඉවර කරන්න බැරි එක වගකීම මිනිස්සුන්ටත් තියෙනවා. මිනිස්සුන්ටත් තියෙනවනේ. දැන් මං තා පොඩි කතාවක් කියන්නද? කග කියන්නේ මොකද්ද? නයන පාඩම අහන් හිටියේ නැද්ද? කග කියන්නේ කඩුව කියලා මම කිව්වා. දැන් හිතන්න මෙන්න මෙහෙම. දැන් අපි කියනවානේ මේක මේ ආසියාවේ මේ ආසියාවේ ආශ්චර්ය මේක ඉන්දියන් සාගරයේ මුතුවැටය පංච බල කේන්ද්‍රය සෞභාග්‍යයේ දැක්මක් තියෙන රටක් ඌව කියනවනේ. දැන් අනිත් පැත්තට කල්පනා කරන්න බැරිද? අපි දැකලා තියෙනව නේද ලංකාව අතෑරලා දාලා මිනිස්සු බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට එංගලන්තෙට ඔහෙට පනිනවනේ ඉතාලිය යනවා. එහෙම යනවනේ. දැන් ඇයි එහෙම යන්නේ?
දැන් මේක ආසියාවේ ආශ්චර්යය නම් ඉන්දියන් සාගරයේ මුතු වැටේ නම් මේක මාර රටක් නම් ඇයි යන්නේ? යන්නේ මේ රට එපා හින්දානේ. මේ රටේ ඉගෙන ගත්තට ජොබ් එකක් එහෙම නැති නිසානේ. දැන් අනිත් පැත්තට කල්පනා කරලා බලන්නකෝ ප්‍රංශෙන් නැත්තම් එංගලන්තෙන් ඔස්ට්‍රේලියාවෙන් ඉතාලියෙන් ඒ රටවල් හොඳ නැහැ කියලා ලංකාවට එන්න එපා. ලංකාව ආසියාවේ ආශ්චර්යයි. ලංකාව ඔය කියන තරම් සුපිරි රටක් නම් එන්න එපා ලංකාවට. එනවද කවුරුත්? දැන් ප්‍රංශෙන් ඉඳන් ඔය උසට ගියා පැත්තට බෝට් වෙනවද? මේ අනේ මේ අපේ කැම්පස් වල මේ අපිට ඉගෙන ගත්තට ජොබ් හම්බෙන්නේ නැහනේ. එහි ජීවන වියදම සැරයිනේ. ඈ മന്ത്രിවරු අල්ලස් ගන්නවනේ. දේශපාලනඥයෝ විතරනේ පොහොසත් වෙලා තියෙන්නේ. අපිට ජීවත් වෙන්න බෑ. බැරිද ඔය උඩුගම්බල පැත්තෙන් අපිට රැකියාවක් කරන් දෙන්න කියලා මිනිස් වෙනවලු. එන්නේ නැහැ. එංගලන්තෙන් එනවද? ඈ ඔක්ස්ෆෝඩ් කැම්පස් එකේ උගන්වනවා හොඳ නැහැ. මේ ඒ ඉගෙන ගත්තට රස්ස හම්බෙන්නේ නැහැ. රැකියාව විරහිත උපාධිධාරීන් වැඩි. හැමදාම රටේ මේ උද්ඝෝෂණ. එහෙම කියලා එනවද මිනිස්සු ලංකාවට? නෑ එන්නේ. හැබැයි අපි යනවා. අපි යනවනේ. ගියාට පස්සේ මගදී සමහරවල් වෙඩි කාලා මැරෙන්න වෙනවා. නැත්තම් කුණාටුවකට හුලා එක බෝට්ටුවේ මුහුද මැද්ද ගිලෙන්න සිද්ධ වෙනවා. නැත්තම් ඔස්ට්‍රේලියාවට ගන්නෙ නැහැ. ඒගොල්ලෝ කරන්නේ ඔය පැපුවා නිව් ගිනියාව වගේ දූපත් වලට පිටුවහල් කරලා දාන්න. අපි තියාගන්නේ නැහැ ඌගලන් වගේ එකක් දීලා යවනවා. හැබැයි ඔබ දන්නවද මේ වෙනකොට මාලදිවයිනේ ඉන්න මිනිස්සුන්ට ඕනෑම වෙලාවක ඔස්ට්‍රේලියාවෙන් ඒගොල්ලන්ව ගන්න. හේතුව තව අවුරුදු 25ක් හෝ 15ක් යනකොට මාලදිවෙන සම්පූර්ණයෙන්ම මුහුදු වතුරෙන් යට වෙනවා. ඒක දන්නවනේ ඔයගොල්ලෝ නේද? අර ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමත් සමග ග්ලැසියර් දිය වෙනවා. ග්ලැසියර් දිය වෙනකොට මුහුදේ තියෙන ජල මට්ටම මෙහි ඉහළ යනවා. ඉහළ යනකොට පහත් රටවල් යට වෙනවා. එහෙම යට වෙන රටක් තමයි මේ ওই සුමාත්‍රා, ජාවා, මාලදිවයින් ඔන්න ඔයගේ රටවල්. ඒ නිසා මාලදිවයිනේ මිනිස්සුන්ව ටක් ගාලා ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලට ගන්නවා. හේතුව ඔස්ට්‍රේලියාවේ මිනිස්සු දන්නවා ඒගොල්ලන්ගේ රටේ ජනගහනය වැඩි කරගන්න ඕනේ. ඒ වගේම තමයි ලෝකේ බලවතා වීමේ සිහිනයකොත් ඔස්ට්‍රේලියාවට තියෙනවා. එතකොට විවිධ රටවල මිනිස්සු ගොඩාක් එක රටකට පොදිබඳිනවා කියලා කියන්නේ ඒ රට අනිවාර්යයෙන්ම බලවත් වෙනවා කියන එකට. සංස්කෘතීන් ගොඩක්, භාෂාවන් ගොඩක්, හැකියාවන් ගොඩක්. ඒ නිසා ඒ රට අනිවාර්යයෙන්ම සුගිත මුදිත රටක් බවට පත් වෙනවා. හැබැයි තාම අවාසනාවකට ලංකාවෙන් ගියොත් ගන්නේ නැහැ. ලංකාව ගියොත් පිටුවහල් කරනවා. පැපුවා නිව් ගිනියා වගේ රටවල වලට පිටුවහල් කරනවා. හරි රයිට්. අපි යන් ඊළඟ කවියට. තේරුම ලියන්න ඕනේ. ලියමු මෙන්න මෙහෙම. අංක 5 කියලා අංකේ දාලා ලියන්න මෙන්න මෙහෙම. උපදේශාත්මක කවිවල ගැබ් වී ඇත්තේ උපදේශාත්මක කවිවල ගැබ් වී ඇත්තේ මානව ජීවිතය සාර්ථක කර ගැනීමට හැකි උපදේශය. මානව ජීවිතය සාර්ථක කර ගැනීමට හැකි උපදේශය. මානව ජීවිතය සාර්ථක කර ගැනීමට හැකි උපදේශය. ජයද්ද මේ අලුත් ටියුට් එකක් නෙවෙයි. මේ ඇවිල්ලා පන්තියේදී මාර්තු මාසෙ විතර දීපු ටියුට් එකක්. රිවිෂන් පන්ති වලට හිටියේ නැති හින්දාද මන් දන්නේ ජයද්ද වගේ මේ ප්‍රශ්නේ අහන්නේ. මම ගිය සතියේත් කිව්වා, ඊට කලින් සතියේත් කිව්වා මේ ටියුට් එක නැති කට්ටියට මගෙන් PDF එක ඉල්ල ගන්න කියලා ජයද්ද. මේ කරන්නේ මුල අවුරුද්දේ මුල කරපු පාඩම් රිවිෂන් කරන එකනේ. දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න. මේ දවස් ටිකෙත් දැන් මේ අවුරුද්දේ මුල කරපු පාඩම් ටික රිවිෂන් කරගෙන යනවා. දැන් මේ ඔක්තෝබර් මාසේ ඉඳන් අපි නැවත වතාවක් අර මුල කරපු ජාතක කතා, ගුත්තිලය, ඊට පස්සේ ව්‍යාකරණ පාඩම් සියල්ලම රිවයිස් කරන්න පටන් ගන්නවා. ඒකට ඩබල් රිවිෂන් එකක් තමයි වදින්නේ. ඉතින් ඕවා තමයි ප්‍රතිඵල ඉහළ නැංගෙන්න තියෙන හේතු. වෙන කිසිවක් නෙවෙයි. right.
කිසිදු ඵල ප්‍රයෝජනයක් රහිතව නැත්නම් නොමැතිව කිසිදු ඵල ප්‍රයෝජනයක් නොමැතිව කිසිදු ඵල ප්‍රයෝජනයක් නොමැතිව කිසිදු ඵල ප්‍රයෝජනයක් නොමැතිව කිසිදු ඵල ප්‍රයෝජනයක් නොමැතිව නිකරුණේ 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 තමා අවට ඇති දේවල් තමා අවට ඇති දේ තමා අවට ඇති දේ භාවිත කිරීමට මිනිස්සු පෙළඹෙති භාවිත කිරීමට මිනිස්සු පෙළඹෙති රුසිරු මගෙන් අහලා තියෙන ප්‍රශ්නෙට මම මේ උත්තරේ දෙන්නේ පුතා මේ දැන් එදා මම ඔයාලට මට මතක විදිහට මම ටයිම් ටේබල් එක එව්වා. ඒතකොට මේ කරන්නේ නොමිනල් රිවිෂන් එකක්. හරිද? එතකොට මේකට මේ ඔක්තෝබර් මාසේ ටියුට් එකේ කිසිම සම්බන්ධයක් නැහැ මේ පන්තියට. ඒක අපේ පන්තියේ දරුවෝ දන්න. හරිද? එතකොට මේ කරන්නේ රිවිෂන් එකක්. මේක මේ මාසේ දැන් පටන් ගත්ත රිවිෂන් එකක් මේ යන්නේ. එතකොට මේකට අපේ විචාර පන්තියට අපේ පේපර් ක්ලාස් එකට ටියුට් එක නෙවෙයිනේ උගන්වන්නේ. ඒවැය කරන්නේ පේපර්ස් කරන එක, විචාර ලියන එක, මේ වගේ පෞගේ පාඩම් මතක් කරන එක තමයි මේ පන්ති වල කරන්නේ. ටියුට් එක උගන්වන්න පටන් ගන්නනේ අපේ තියරි ක්ලාස් එකේ. ඒක තියෙන්නේ ඔයා මට මතක විදිහට 11. ඒක තියෙන්නේ බදාදා රාත්‍රී 8:30ට. 10 වසරේ කට්ටියට තියෙන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රී 8:30ට. හරි. ඒක හොඳට ක්ලියර් එකට දැනගන්න ඕනේ. නැත්තම් ප්‍රශ්නයක් වෙනවනේ. රයිට්. මිනිස්සු පෙළඹෙති. මිනිස්සු පෙළඹෙති. රයිට්. ඇති. ඒක අපිට ඒක ඇල්ල ඇති. එක් උණ දාට උද්දණ්ඩේ පැණි සේමා වෙන් උණ දාට යක් දෙබරේ වද සේමා ගොසින් ගොසින් කටු අත්තේ අග සේමා ඉතින් ළඳේ කරවිල තිබ්බටු සේමා. ඒ කියන්නේ මොකක්ද දන්නවද? මේක හොඳ කෑල්ලක් ඈ. හොඳම කෑල්ලක් කියලා කියන හොඳම කොටසක් මේක. දැන් මිනිස්සු මිත්‍ර වෙලා ඉන්නකොට එකට කෑම බීම කනවා, ඇවිදිනවා, හැමදාම හම්බ වෙනවා. මං කියන්නේ යාළුවෝ වුණා. හරිම මිත්‍රශීලීනේ. නිකන් හරි තරහ වෙලා බලපන්කො මොකද වෙන්නේ කියලා. මේ එක්කුණ දාට උද්දණ්ඩේ පැණි වගේ. අපි කියන්නේ කිරි පැණි කියලා. මේ මිත්‍රලා ඉනකොට උද්දණ්ඩේ පැණි වගේ. වෙන් වුණ දාට මිනිස්සු තරහ වුණාම මොකක් වගේද කියලාද කියන්නේ? යක් දෙබරේ වදයක් වගේ. යක් දෙබර දෙබරුන්ගේ විෂ අධිකම දෙබර වර්ගය තමයි යක් දෙබරු කියලා කියන්නේ. යක් දෙබර වදයක් ඇවිස්සුනා වගේලු මොකක් වුණාමද? මිනිස්සු වෙන් වුණාම ඇත්තනේ. කේලම් කියනවා අරු මෙහෙමයි අරකි මෙහෙමයි. එහෙමනේ කියන්නේ. හරිද? නැති දේවලුත් කියනවා තරහටත් එක්ක. ඒතකොට ඒක නිකන් දෙබරයක් අවශ්‍ය ගත්තා වගේ. ගොසින් ගොසින් කටු අත්තේ අග සේමා ඉතින් ළඳේ කරවිල තිබ්බටු සේමා. අන්තිමට ගිහිල්ලා මිනිස්සු මිත්‍ර වෙලා අවසානයේ තරහ වෙලා අන්තිමට මොකද වෙන්නේ? ඔහොම ගිහින් අන්තිමට ඒ මිනිස්සයාට අනිත් මිනිස්සයා කරවිල තිබ්බටු වගේ. කරවිල තිබ්බටු තිත්තයිනේ. ඒ වගේ මට කියන්නේ අපෝ මට නම් එයාකව හරි තිත්තයි. දැන් මටත් එහෙම කියලා තියෙනවා සමහර ලාට කෙනෙක්. මං ගැන නෙවෙයි. මාත් එක්ක යාළුවෝ කියලා තියෙනවා තව සමහර යාළුවෝ කෙනෙක්. අපෝ මට නම් මචන් දිලිෂාන් අපෝ ඌව නම් එහෙම තිත්තයි බං. එහෙම කියනවා. දැන් සමහර මගේ යාළුවෝ සහ ඉහෙලියෝ ඒගොල්ලන්ගේ ආදර සම්බන්ධතා ගැන පවා කියලා දෙනවා. අපෝ දිලිෂාන් ඒක නම් මහා තිත්තයි මට ඒ ෆෙයා එක. එහෙමම කියලා තියෙනවා. ඒ කියන්නේ අන්තිමට වෙන් වුණාම යක්දබරේ වදයක් වගේ. ඒ නිසා අපි හැම වෙලේම try කරන්න ඕනේ අනේකාට ගරු කරමින් ජීවත් වෙන්න. එතකොට තමයි අපිට
මේවයින් පවා ආදර්ශ අරගෙන ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න රශ්මික ඔයා මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම්. ඒක හරි සරල ප්‍රශ්නයක් මම හදනේ පුතාට එදා මට කතා කරපු දවසෙත් මම ඕකට උත්තරේ දුන්නා. මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. right. රන් විමනේ සිටි මුද්දුක නැති වෙද්ද පැණි මීයේ කෑ මුත් බඩ කිනි නැද්ද මිනි බරණින් සැදු මුද්ගත නොදිරද්ද පැණි වරකා ගසටත් හෙන නොවදිද්ද. දැන් මේ කියන්නේ මොකක්ද දන්නවද? මේ රන් විමනේ සිටි මුද්දුක නැති වෙද්ද අපේ මිනිස්සු හයනක තේරුම මං කිව්වේ නැද්ද? මං හයනක තේරුම කිව්වේ නෑනේ. හරි. right ලියන්න හරි ලියන්න මෙන්න මෙහෙම. දන්නේ නැද්ද ඉතින් ඩාන් වෙනවා ඩූන් වෙනවා. ලියන්න මෙම කවිය සාමාන්‍ය මානව ස්වභාවය පෙන්눔 කරන මෙම කවිය සාමාන්‍ය මානව ස්වභාවය පෙන්눔 කරන සාමාන්‍ය මානව ස්වභාවය පෙන්눔 කරන කවියකි මිනිසුන් අනෙකා සමග මිත්‍ර වී සිටින කාලයට මිනිසුන් අනෙකා සමග මිත්‍ර වී සිටින කාලයට ඉතා ලයාදරව ලියන මෙන්න මෙහෙම. ඉතා ලයාදරව වාසය කිරීමට කටයුතු කරනු ලබයි. ඉතා ලයාදරව ජීවත් වීමට කටයුතු කරනු ලබයි. නමුත් ඔවුහු විරසක වූ විට මම එක ලියන්නම් මම. නමුත් ඔවුහු විරසක වූ විට අතිශය ප්‍රකෝපකාරී අයුරින් අතිශය ප්‍රකෝපකාරී අයුරින් කටයුතු කිරීමට පෙළඹෙති. නමුත් එය
එය අක්ෂික්ෂිතය නමුත් එය අශික්ෂිතය අසන්වරය අවිචාරවත්ය නමුත් එය අශික්ෂිතය අසන්වරය අවිචාරවත්ය අවිචාරවත්ය එය උත්තුංග ගුණයක් නොවේ එය උත්තුංග මානව ගුණයක් කියලා එය උත්තුංග මානව ගුණයක් එය උත්තුංග මානව ගුණයක් නොවේ මානව ගුණයක් නොවේ එසේ විරසක වූ මිනිසුන් එසේ විරසක වූ මිනිසුන් එසේ විරසක වූ මිනිසුන් කරවිල පෙරලිකම අදාළනේ මේ පෙරලිකම මම දාලා තියෙන්නේ කරවිල තිබ්බටු ලෙස හැඟෙන්නට කරවිල තිබ්බටු ලෙස හැඟෙන්නට පටන් ගනී පටන් ගනී පටන් ගනී පටන් ගනී හොඳයි ඊළඟ කවිය රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද පැණි මීයේ කෑමුත් බඩ කිනි නැද්ද මිනි බරණින් සැදිමුත් ගත නොදිරද්ද පැණි වරකා ගසටත් හෙන නොවදිද්ද දැන් මට මේ කවිය කියවනකොට මතක් වෙන ගොඩාක් දේවල් ටිකක් තියෙනවා රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද අපේ ලෝකයේ මේ ලෝකෙම ඉන්න මිනිස්සු හිතාගෙන ඉන්නවා හරිද මේ ලෝකෙම ඉන්න මිනිස්සු හිතාගෙන ඉන්නවා බහුතරයක් ඒ කියන්නේ ගොඩක් අය මේ සැප සම්පත් ටික මට සදාකාලික මේ සැප සම්පත් මට කවදාවත් නැති වෙන්නේ නේ මේ සැප සම්පත් වලින් මට ජීවිතය පුරාවටම සැපවත් ජීවත් වෙන්න පුළුවන් ඒ වගේ හරිම මේ මෝඩ විදියට හිතන මිනිස්සු ඉන්නවා හරිද ඒ වගේම තමයි මට මේ වෙලාවේ මතක් වෙනවා මේ ලංකාවේ ඉන්න බහුතරයක් වෙච්ච හාමුදුරුවරු වහන්සේලා චීවරධාරී භික්ෂූන් වහන්සේලා ඒගොල්ලොත් හැසිරෙන්නේ ඔන්න ওই විදිහට නේද කියලා මට නිකන් හිතෙනවා මම අහලා දැකලා මම අත්විඳලා තියෙන දේවල් උදාහරණයක් විදිහට මම මේ කලිනුත් කියලා තියෙනවා මේ කතන්දරේ බුද්ධාගම කියන concept එක ඇවිල්ලා ඒක philosophy එකක් නෙවෙයි philosophy කියලා කියන එක දර්ශනයක් ඒක ආගමක් නෙවෙයි මේ වෙනකොට දැන් ඒක ආගමක් නෙවෙයි කියලා තහවුරු වෙන හේතුව තමයි මේ වෙනකොට ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් මට මතක විදිහට මේ ආටිකල් එකක් දාලා තිබ්බ එළියට ඒ ආටිකල් එකේ ඒගොල්ලෝ පවා විශ්වාස කරනවා සංසාරය කියලා concept එකක් සංසාරය කියලා ආකෘතියක් මේ විශ්වයේ සැරිසරනවා කියලා. කියන්නේ ඒගොල්ලෝ සංසාරය කියන එක විශ්වාස කරනවා. හරිද? ඒගොල්ලෝ ඒකට කියනවා මේ the theory of සංසාර
සංසාර කියන සිද්ධාන්තය. එතකොට ඒගොල්ලෝ අවසාන වශයෙන් කියලා තියෙනවා මේ ලෝකයේ විද්‍යාවේ දියුණු වීමක් සමග ලෝකයේ පවතින එකම ආගම බුද්ධ ආගම කියලා. හැබැයි මට දැන් අනිත් පැත්තට ඕක කියවුවාම හිතන දෙයක් තමයි දැන් ඉන්න හාමුදුරුවෝ කියලා දෙන්නේ අපි දන්න බුද්ධ ආගමද නැත්නම් අපිට ඉගෙන ගන්න ඕනි බුද්ධ ආගමද මේ කියලා දෙන්නේ කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. මම දන්න බුද්ධ ආගම ඇතුලේ භික්ෂූන් වහන්සේලාට බුදුන් වහන්සේ සිවුරු සකසා ගන්න කියලා කිව්වේ මේ මිනි ඔතන රෙදි අරගෙන පිරිසිදු කරලා ඒවා හොදලා පඳු පොළ තමයි සිවුරු හදාගන්න කියලා කිව්වේ. දැන් ඉන්න හාමුදුරුවෝ ටික අඳින සිවුරු බලපංගු ගණන් ලක්ෂයයි ලක්ෂකමාරයි. පදින වාහන කෝටියයි කෝටි 2යි කෝටි 3යි. පන්සල වටේටම තාප්ප ගහගෙන. මං අහන්නේ මොකද්ද පදනම මේ පන්සලක් වලට තාප්ප ගහන්නේ මොකටද? ආරක්ෂාවට. දැන් මගෙන් අහන්න එපා රත්නපුරේම තියෙන පන්සලක් මම එක දවසක් ඔය ගොඩ කියලා මම පන්සල කියන්නේ නෑ. ගොඩ කියලා පන්ති ඉවර කරලා මම රත්නපුරේට එනකොට මට හම්බෙන පන්සල් වලින් එකක් ඈ. ඒ පන්සලේ ගේට්ටුව මෙහෙම වහලා මෙච්චර දඩ ඉබ්බෙක් දාලා ගේට්ටුවට. මට හිතුණා ඇත්තටම බලෙන් හරි ගේට්ටුව අරගෙන ගිහලා හාමුදුරුවන්ට පොඩ්ඩක් කතා කරලා මේ හාමුදුරුවනේ ඔබ වහන්සේට හාමුදුරුවෝ කියන එකේ තේරුම දන්නවද කියලා. හාමුදුරුවෝ කියලා කියන්නේ ගමේ ප්‍රධානිය කියන එකනේ. ඉතින් ගමේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණාම ඕනේ වෙලාවක පන්සලට යන්න පුළුවන් වෙන්නේ. ඉස්සර කාලේ මිනිස්සුන් මුළු ගමටම ප්‍රශ්නයක් වුණාම පන්සලට ගිහලා තමයි ගාන්ටාරි ගහන්නේ. ඒතකොට මිනිස්සු පන්සලට එක් රැස් වෙන්නේ. නැත්තම් ගමේ ප්‍රශ්නයක් කියලා දන්නවා. හැබැයි දැන් හාමුදුරුවෝ හම්බෙන්න යන්නත් අපොයින්ට්මන්ට් එකක් දාගන්න. පුද්ගලිකව අපේ පන්තිවල හාමුදුරුවෝ ඉන්නවනේ. එතකොට මේ හාමුදුරුවෝ මොකද කරන්නේ? ෆ්‍රී ෆයර් ගහන. PUBG ගහන. එහෙම නැත්නම් TikTok කරනවා හාමුදුරුවෝ. එතකොට මට අහන්න හිතනවා මේ බුද්ධ ආගමේ කොයි කෑල්ලේද ඔය TikTok කරන්න, PUBG ගහන්න, ෆ්‍රී ෆයර් ගහන්න මොන කෑල්ලේද ඒක කියලා තියෙන කිනේ මොන කොටසේද හාමුදුරුවනේ ඒක කියලා තියෙන්නේ කියලා මට අහන්න හිතෙනවා. අනිත් පැත්තට මේ ජ්‍යොතිෂය කරන හාමුදුරුවෝ ඉන්නවනේ. වේද හාමුදුරුවෝ කියලා හැම පොඩි බෝඩ් එකක් හිම දාගෙන ඔය අම්මලා තාත්තලාගෙන් අහලා බලන්න. අම්මලා තාත්තලාගෙන් හරි අයියලා අක්කලාගෙන් හරි අහලා බලන්න. ඒගොල්ලන්ට මතකයි නම් රුවන්වැල්ලේ සෝබිත කියලා හාමුදුර කෙනෙක් හිටියා. මේ ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් පවා ගෙවුවා. වශී බන්ධන අරවද මේවද ඔක්කොම කරා. රුවන්වැල්ලේ සෝබිත. අන්තිමට ඔබ දන්නවද කාන්තාවක් දූෂණය කරලා හාමුදුරුවෝ හිරි. මම දන්නේ නැහැ දැන් නිදහස් වෙලාද කියලා. හරිද? ඒ කියන්නේ ඒක මාර එකක්. හරිද? දැන් මගෙන් කවුරු හරි හාමුදුර කෙනෙක් ජ්‍යොතිෂ ගැන කතා කරන්න આવුත් මම හාමුදුරන්ගෙන් ඉස්සෙල්ලා අහනවා හාමුදුරනේ මේ බුදුහාමුදුරුවෝ ජ්‍යොතිෂ පිළිගත්තද කියලා. එතකොට හාමුදුරුවෝ මට ඔව් කියලා කිව්වොත් එහෙම මම හාමුදුරුවන්ට කියනවා හාමුදුරනේ 550 ජාතක පොතේ තියෙනවා මේ නක්කත්ත ජාතකය කියලා එකක්. හරිද? ඒ නක්කත්ත ජාතකයේ සඳහන් වෙනවා නක්කත්තම් පතිමානෙත්තම් කිංකරිස්සන්ති තාරකා. තාරකාවලට මොනවද කරන්න පුළුවන්? මම නෙවෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී මුඛ දේශනා. බුදුහාමුදුරුවෝ කියලා දෙන තාරකාවලට මොනවද කරන්න පුළුවන්? බුදුහාමුදුරුවෝ ජ්‍යොතිෂය කියන concept එක අයින් කරලා තියෙනවා නම් ඇයි හාමුදුරුවෝ අපිට තා පොඩ්ඩක් ජ්‍යොතිෂය පොවන්නේ? මොකද හේතුව? ඇයි දන්නවද? ආදායමක් හදාගන්න බෑ. ආදායමක් හදාගන්න බෑ. සහ අනිත් පැත්තට මේක මම වෙනවා විවෘත කතාන්දර. විවෘතව මම මේක කියන්නේ. හොඳේ. දැන් මම දැකලා තියෙන විදිහට මම මල්ලත්තේ පන්සලට ගිහලා තියෙනවා, මම අස්ගිරියටත් ගිහලා තියෙනවා. සාමාන්‍ය ග්‍රාමීය ආරණ්‍ය වාසී පන්සලටත් මම ගිහලා තියෙනවා. මම දැකලා තියෙන දෙයක් තමයි මේ මම බෙල්ලන්ගිල පන්සලට ගිහලා තියෙනවා, කෝට්ටේ රජමහා විහාරයට ගිහලා තියෙනවා. මම ඒ ඔක්කොම ගිහලා තියෙනවා. එතකොට මම දැකලා තියෙන දෙයක් තමයි මේ පන්සල පොහොසත්. පන්සල වටේ තියෙන ගෙවල් ටික මාරු දුප්පත්. වෙන්න බෑ නේක. හරිනම් වෙන්න ඕනේ මොකද්ද? පන්සල දුප්පත් වෙලා ගෙවල් ටික පොහොසත් වෙන්න බෑ. ඇයි? බුද්ධ ආගමේ කියන්නේ සියලු දේ අනිත්‍යයි අත්තරින්න කියලානේ. අත්තරින්නේ නැහැ නේ. අපේ හාමුදුරුවෝ ඔක්කොම ටික මොකද කරන්නේ? මෙහෙම තමන් ගාව තියාගන්න. හරිද? මාර දෙයක්. දැන් දඹුල්ලේ තියෙනවා සුප්‍රසිද්ධ පන්සලක්. මේ රන්ගිරි දඹුල්ල මේ ඒකට හරි ලස්සන නමක් කියනවා. රංගිලි දඹුරු විහාරය. රංගිලි දඹුරු විහාරය. රංගිලි දඹුරු විහාරය කිව්වම නිකන් මෙහෙම ඩුබායි වල මැණික් මාලිගාව වගේ මෙහෙම. හරි ලස්සනයි මේ පන්සල.
හැබැයි පන්සල වටේට තියෙනවා පොඩ්ඩක් නිකන් ගමක් ඇතුලෙන් පොඩ්ඩක් ගිහිල්ලා බලුවොත් එහෙම ටොයිලට් එකක් නැති ගෙවල් තියෙනවා 20ක් 30ක්. බල්බයක් නැති ගෙවල් තියෙනවා 10ක් 15ක්. පන්සල වල ෆුල් ලක්ෂරි. හරිද? පන්සල වටේ මිනිස්සු ටිකට මන්ද පෝෂණය හරියටම හරි. මන්ද පෝෂණය. හරිද? එතකොට මේ අනිත් පැත්තට ජාතක කතා කියන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා නෙවෙයි කියලා මම මීට කලින් කියලා දෙනවා චමද. හැබැයි ඒවා තියෙන ධර්ම කරුණු. ඒ ධර්ම කරුණු මේ මිනිස්සු විතර කියනව නෙවෙයිනේ. ඒ නිසා අනිත් පැත්තට ඔය මේ නක්කත ජාතකය ගැන එහෙම තව ඕන තරම් බෞද්ධ ග්‍රන්ථවල බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා අපි අහලා තියෙනවානේ. එතකොට දැන් මං කියමින් හිටියේ දැන් ආයි පාරක් අපි ආවොත් එහෙම මේ මහියංගනේ පැත්තට. මහියංගනෙත් තියෙනවනේ ලොකු පන්සලක්. මහියංගනේ වටේට තියෙන ගෙවල් ටික මාර දුප්පත්. එහෙම වෙන්න බෑ හරිනා. නාගදීප ගියාම මේ නාගදීපට යනකොට අපිට කෙලින්ම මේ පයින් කියන වාහනේම යන්න බෑනේ ගිහිල්ලා ඊට පස්සේ අපි බෝට්ටුවක යන්න. ඒ බෝට්ටුවට නගින තැන ගහලා මේ නතර කරලා තිනවා මේ සහරා V8 ලෑන්ඩ් ක්‍රූසර් එක. නාග විහාරාධිපති කියලා බෝඩ් එකකුත් ගහලා තියෙනවා. එතකොට මීට අවුරුදු 4කට විතර ගිහිල්ලත් අපි ගඩොල්ලා දින්න සල්ලි දීලා තියෙනවා. මේ පන්සල හදන්න සල්ලි දීලා තියෙනවා. යකෝ අවුරුදු 4කට විතර පස්සේ ගියත් ඒක ආයි හදනවා. ඒ කියන්නේ හදලා ඉවර කරන්න බැරිද? අවුරුදු 2500ක් තිස්සේ මේ ආගම තාම හදනවද කියන ප්‍රශ්න අපිට තියෙනවා. අනිත් පැත්තට දැන් කාලේ විතරක් නෙවෙයි මේ ඔය විදිහේ බොරු බේගල් නැත්තම් තමන්ගේ සුභසිද්ධිය උදෙසා මේ තමන්ගේ සුභසිද්ධිය උදෙසා අර අපි කියනවා කස්ටමයිස් කරගත් ආගමක්. තමන් විසින් හදාගත් ආගමක් මේ කරන හාමුදුරුවෝ දැන් විතරක් නෙවෙයි. බුද්ධ කාලින ಭಾರತයේ බුදුහාමුදුරුවෝ පවා උන්වහන්සේගේ ගොඩාක් කතාවලට පාදක කරගෙන තියෙන්නේ දුසිල්වත් මහණුන්. ඒ කියන්නේ ඒ කාලෙත් නේද තියෙනවා දුසිල්වත් මහණුන් නේද? දැන් අනිත් පැත්තට දැන් වෙනකොට බලන්නකො හාමුදුරු කියන බණ අර ඉස්සර මං හරි ආසයි හාමුදුරු කෙනෙක් හිටියා මේ කාගම සිරිනන්ද හාමුදුරු. දැන් හාමුදුරුවොත් තනිකර අවුල්. කාගම සිරිනන්ද හාමුදුරු පුතා කියලා හැම වෙලෙම කියන හාමුදුරු කෙනෙක්. හාමුදුරු දැන් කියන්නේ පිස්සු. තව කෙනෙක් ඉන්නවා අත්තරගම පඤ්ඤාලංකාර. දන්නවද එහෙම කෙනෙක්? ඕගොල්ලෝ දැන් ඔන්න ඔරිජිනල් ළමෙන් දන්නේ නැහැ හොඳේ. මම අනිත් නම කියපු ගමන් ඕගොල්ලෝ දන්නවා කවුද කියන්නේ කියලා. හරිද? අත්තරගම පඤ්ඤාලංකාර කියලා කියන්නේ කොටුවේ පොඩි හාමුදුරුවන්ට. එයාගේ ඇත්ත නම උන්වහන්සේගේ ඇත්ත නම අත්තරගම පඤ්ඤාලංකාර. දැන් මේ හාමුදුරුවෝ කියන බණ අහන් ඉන්න හොඳයි යාතල් පොඩි ෆන් එකක් තියෙනවා. මට කියපන්කො බුද්ධාගමේ මොන කෑලිද ඒ උගන්වන්නේ කියලා. බුද්ධාගමේ මොකුත් නැහැ. අනිත් එක්කලා පිටිදුවේ සිරි සමන්තපත්‍ර මගේ අම්මේ මාත් එක්ක Facebook එකේ එහෙම ඉස්සර අරගෙන තියෙන ඕන තරම් මිනිස්සු. දැන් මං ඔය මොනවා හරි ප්‍රසිද්ධ වේදිකාවේ මොනවා හරි දෙයක් කිව්වොත් එහෙමත් මේ සමන්තපත්‍ර හාමුදුරුවන් අදහන කට්ටිය ඇවිල්ලා මාත් එක්ක තර්ක කරා. එහෙම කොහොමද කියන්නේ? නෑ හාමුදුරුවෝ කියන එක තමයි හරි. උන්වහන්සේ ස්වාමින් වහන්සේ කියන එක තමයි හරි. මට අහන්න තියෙන්නේ මේ ඊටාම ධනවත්. හරිද? ඊටාම ධනවත් විදිහේ ආගමක් වපුරවමි. ඒක ධනවත් වුණාට කම නැහැ සිතුවිලි වලින්. හැබැයි ඒ දහම ධනවත් වෙලා තියෙන්නේ සල්ලි වලින්. හරිද? Tamanට ඉන්න මේ අතිසුඛෝපභෝගී කුටි හදාගෙන. හරිද? දැන් මට මතකයි පහුගිය කාලේ ඔය උමන්දාව කියන පන්සලේ භික්ෂුණීන් වහන්සේලාත් ඉන්නවා මේ හාමුදුරු වෘත්ති එක්ක. ඒ කියන්නේ එක පන්සලක. මං අහන්නේ එහෙම වෙන්නේ කොහොමද? එහෙනම් භික්ෂු ශාසනය වෙනමයි භික්ෂුණී ශාසනය වෙනමයි මොකටද ඇති කරේ? ඒ නිසා ඔය වගේ ප්‍රශ්න තියෙනවා. හරිද? ඊළඟට මම අහලා තියෙනවා හාමුදුරුවෝ දේශපාලනය කිරීම හොඳයිද නැද්ද කියලා. දේශපාලනය කියලා කියන්නේ ඡන්දය ඉල්ලීම නෙවෙයි. ඒක තමයි මුලින්ම තේරුම් ගන්න ඕනේ දේ. දේශපාලනය කියන්නේ දැන් මමත් දේශපාලනය කරනවා එහෙනම් මම ඡන්දිලා නැතුණා මම දේශපාලනය කරනවා. මම දේශපාලනික අදහස් කියනවා. මම තර්ක කරලා තිනවා ඒ සම්බන්ධයෙන් පොතපත කියවලා තියෙනවා. මැතිවරණ රැස්වීමකට සහභාගී වෙලා තියෙනවා. ජීවිතේට කතා කරලා නැහැ කතා කරන්නෙත් නැහැ. දේශපාලන වේදිකාවල කතා කරන්නේ නැහැ කවදාවත්. වෙවම සහභාගී වෙලා තියෙනවා. ඒකත් දේශපාලනය තමයි. අපි නිවුස් බලන එකත් දේශපාලනය. හරිද? එතකොට අපේ ගෙදරට කවුරු හරි ඡන්දිලන කෙනෙක් ගෙනලා දෙන ලීෆ්ලට් එකක් අපි අරගෙන මෙහෙම කියවන එකත් දේශපාලනය කියලා තමයි. හැබැයි ඡන්දිලන කියන එක වෙනම එකක්. ඡන්දිල්ලනවා කියන එක කොයිතරම් දුරට සාර්ථකයිද නැත්නම් හාමුදුරු කෙනෙක් විදිහට ඇත්තටම මේ හොඳ අදහසකින්ද ඡන්දිල්ලන්නේ කියලා දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලන රාමුවේ ඉන්න හාමුදුරුවෝ ටිකගේ වැඩකින් අපිට හිතා ගන්න පුළුවන්. හොඳම උදාහරණේ ඥානසාර හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ ගැන මොකුත් කියන්න යන්නේ නැහැ. මම හාමුදුරුවෝ ගැන එක දෙයක් කියන්න. හොයලා බලන්න.
හොයලා බලන්න. හොඳේ හොයලා බලන්න. වීඩියෝ එකේ link එක ඕනනම් කියනවා මම link එක දෙන්නම්. ඥානසාර හාමුදුරන්ට ඔබ දන්නවද මේ වෙනකොටත් නඩුවක් තියෙනවා කියලා බීමතින් රිය පැදවීම සහ අනුතරක් වළක්වා නොගැනීම අපරීක්ෂාකාරී රියදාවණිය. සිවුරු ඇඳගෙන මහාන වෙන්න කලින් එහෙම නෙවෙයි. බීමතින් රිය පැදවීම අපරීක්ෂාකාරී රියදාවණය අනුතරක් වළක්වා නොගැනීම. එතකොට මොකද කියන්නේ? හරිද? ඒ නිසා තේරුම් ගන්න. හාමුදුරු කෙනෙක් කියලා කියන්නේ බුදුන් වහන්සේගේ බුද්ධ ධර්මය අපිට ගෙනල්ලා දෙන අය මිසක් එහෙම නැතුව තමන්ගේ සුභසිද්ධිය උදෙසා තමන්ගේ පෞල් සංස්ථාව ගොඩනගා ගන්න වෙරදරන අයට නෙවෙයි හාමුදුරු කියලා කියන්නේ. ඒ නිසා මේ ගොඩාක් හාමුදුරුවෝ ඇත්තටම හිතාගෙන ඉන්නේ මේ අර රන් විමනේ සිටි මුද්දුක නැති වෙද්ද. මාත් එක්ක ටියුෂන් කරන හාමුදුරුවෝ පාව මාත් එක්ක කියලා තියෙනවා. ඔයා දන්නේ නැති දිශාංශ මේකේ තියෙන සැප එහෙමයි කියන්නේ. මං අහන්නේ හාමුදුරු කෙනෙක් කියන කතාවක්ද ඔක? ඔයා දන්නේ නැති දිශාංශ මේකේ තියෙන සැප අපිට දානේ හම්බ වෙනවනේ නිකන්. අපි පන්සලේ ඉන්නේ. හැබැයි මෙහෙම. ඉතාලම හොඳට තමන්ගේ පැවිදි දිවිය ගත කරන හාමුදුරුවෝ ඕනි තරම් ඉන්නවා. මට එහෙම හම්බෙලා තියෙනවා. ඕනි තරම් එහෙම හොඳ හාමුදුරුවෝ ඉන්නවා. හැබැයි අර එකක් දෙකක් ඉන්නවා හොඳේ නැත්තේ නෑ. ඕනි පන්සලක ඉන්නවා. එහෙම ඉන්නවනේ. හරිද? දැන් මට මේ ළඟදී මැසේජ් එකක් යවනවා. හාමුදුරු කෙනෙක් මේ සර්ට බැරිද පොඩි ප්‍රශ්නයකට මැදිහත් වෙන්න. මම මොකද්ද හාමුදුරනේ? අර සීවලිය ඉන්නේ. මම බල කවුද සීවලිය? මම කවුද හාමුදුරනේ? අර අපේ පන්සලේ සීවලිය හාමුදුරුවෝ මොකෝ? මේ ඒ හාමුදුරන්ට ලොකු හාමුදුරුවෝ මේ මුළු පන්සලම ලියන්න හදනවනේ. දැන් මම මොකද්ද දෙන රිප්ලයි එක? මං කව හාමුදුරනේ හාමුදුරන්ගේ ප්‍රශ්න හාමුදුරුවෝ විසඳ ගන්න මට වඩා මැදිහත් මට මැදිහත් වෙන්න බෑනේ මගේ දීපලක්කේ. හරිද? ඉතින් මට මේ වෙනකොට මේ මගේ chat box එකට එනවා ඒ වගේ ඉන්න හාමුදුරුවරුන්ගේ නම් පවා කියලා. ඔන්න ඒ කියන්නේ ළමයිනුත් දන්නවා. හරිද? ඒක හොඳයි එහෙම දැනගෙන ඉන්න එක. ඉතින් මේ එහෙම හාමුදුරුවෝ ඉන්න එක ඉතාම දුකට කාරණාවක්. එතකොට මේක මම කියන එකක් නෙවෙයි. බුදුන් වහන්සේ පවා තමන්ගේ ජාතක කතාවල කියලා තියෙනවා. බුදුන් වහන්සේ තමන්ගේ කතා කියන්න ගොඩාක්ම පාදක කරගෙන තියෙන්නේ දුසිල්වත් හාමුදුරුවෝ. ඉතින් එහාට මං ආයි මුකුත් කියන්න දෙයක් නැහැ. රයිට්. දැන් අපි අපේ ජීවිතේ පැත්තට આવතම අපි ජීවත් වෙනවනේ. කවදාවත් මැරෙන්නේ නැති විදිහට සල්ලි හම්බ කරනවා, ගෙවල් හදනවා, ඉඩම් ගන්නවා, වාහන ගන්නවා. ඒ වාහනෙන් අනිත් වාහනයට යන්න හදනවා. මේක තනිකරම නිකන් ස්ට්‍රෙස් එකක් හදාගෙන ඔළුවෙන් නිකන් ලොකු ටාගට්ස් ගොඩක් ඔළුවේ තියාගෙන ඉන්නවා. ඒක හොඳ නැහැ. සහ අනිත් පැත්තට දැන් මේ ළඟදී මං අර මේ මොකද්ද ඕගලන්ට එව්ව වීඩියෝ එකක් මේ අර සයික්ලෝන් එකක් සුලි කුණාටුවක් ගැන. ආන්ගේ වීඩියෝ එක මට එවපු ඒ මම අඳුරන ඒ සහෝදරිය මට කියනවා ඉර්ෂානවා දන්නවද මගෙන් ඇහුවා මේ ලෝකෙ සතුටින්ම ඉන්න වැත්තේ පොහොසත් මිනිස්සුද දුප්පත් මිනිස්සුද කියලා. දැන් මේ කවියට සම්බන්ධින්ද මම කියන්නේ මං කිව්වා මේ දුප්පතුත් නැති පොහොසතුත් නැති මැද මට්ටමේ මිනිස්සුන්ටදී සැපෙන් ඉන්නේ නැති කියලා. ඊට පස්සේ යාමට කියනවා නෑ ලෝකෙ සතුටින් ඉන්න ඇත්තේ දුප්පත් මිනිස්සු. මම ඇයි ඇමරිකාවේ අංක 1 කෝටිපතියා ජීවත් වෙන්නේ නැති සතුටින්ද? ඇත්තටම කල්පනා කරලා බලන්න. නෑ ඇමරිකාවේ එහෙම නැත්නම් ලෝකයේ අපි හිතමු බිල් ගේට්ස් නැත්නම් අපි හිතමු ස්ටීව් ජොබ්ස්. ස්ටීව් ජොබ්ස් කියලා කියන්නේ මේ Apple phone company නිර්මාතෘවරයානේ. නැත්නම් ස්ටීව් ජොබ්ස් Microsoft එකේ. නැත්නම් මාර්ක් සකර්බර්ග් අපි ආයතන Facebook. Facebook එකේ අධිකාරනේ. මාර්ක් සකර්බර්ග් ජීවත් වෙන්නේ නැති සතුටින්ද? එයා ඉන්නේ පට්ට ටෙන්ෂන් එකකින්. එයා ඉන්නේ හරි තිගැස්මකින්. කොයි වෙලේ එයාව හොරකම් කරයිද දන්නේ. කොයි වෙලේ සයිබර් ඇටැක් එකක් එයිද දන්නේ. කොයි වෙලේ Facebook down වෙයිද දන්නේ. කොයි වෙලේ තමන්ගේ වත්කම් ටික පැහැර ගනිද්ද දන්නේ. එයා බයෙන් ඉන්නේ. හැබැයි ඔය බය ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ හරි කොහේ හරි මුම්බායි හරි කොහේ හරි මුඩුක්කුවක ඉන්න වේලක් කරන එදා වේල හරි අමාරුවෙන් හොයාගන්න මිනිස්සුන්ට ඔය බය නැහැ. ඒ මිනිස්සු කීයක් හරි හොයාගෙන ඒ මිනිස්සු ඒ වේල කාලේ සතුටින් ජීවත් වෙනවා. එහෙනම් එහෙන් බලනකොට ලෝකේ සතුටින් ඉන්නේ පොහොසත් මිනිස්සු නෙවෙයි ලෝකේ සතුටින් ඉන්නේ දුප්පත් මිනිස්සු කියලා නිගමනයකට ලැබෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න අපි ගාව තියෙන භෞතික සම්පත් ටික වැඩි වුණා කියලා. ෆෝන් 4-5ක් පාවිච්චි කරා කියලා. වාහන 20-30ක් පාවිච්චි කරා කියලා. වාහන 20-30ක් පාවිච්චි කරන මිනිස්සු මේ ලංකාවේ ඕන තරම් ඉන්නවා. හොඳේ. මේ වාහන 20-30ක් පාවිච්චි කරා කියලා ඔබ කල්පනා කරන්න එපා ඒගොල්ලෝ නම් සතුටින් ඉන්නවා ඇති. අපි සතුටින් නෙවෙයි ඉන්නේ කියලා කවදාවත් හිතන්න එපා.
මොකද පදින වාහනින්වත් ඉන්න ගෙදරින්වත් ගෙදර දිග පළලින්වත් නෙමෙයි මිනිස්සෙක්ගේ සතුට කියන එක මනින්නේ පුද්ගලික මට නම් අනු. එහෙම එකක් නැහැ. හිතේ සතුට තියෙනවා නම් සින්දුවක් කාලා සතුටක් ලබන්න පුළුවන් නම් ඒක සතුටක්. පොතක් කියලා සතුටක් ලබන්න පුළුවන් නම් ඒක සතුටක්. ෆිල්ම් එකක් බලලා සතුටක් ලබන්න පුළුවන් නම් ඒක සතුටක්. ඒ නිසා අන්න ඒ විදිහට හිතන්න පුරුදු වෙනවා නම් මේ විදිහේ කවියක් අපිට අදාළ වෙන්නේ නැහැ. රන් විමනේ සිටි මුද්දුක නැති වෙද්ද මේ කියන්නේ බුද්ධ ආගමේ තියෙන කාරණාව තමයි. සියල්ල අස්තිරයි. සබ්බම් පහය ගමනීයං. අස්සකෝ ලෝකෝ. සබ්බම් පහය ගමනීයං සියල්ල හැරදා යතුයි. අස්සකෝ ලෝකෝ. මේ ලෝකේ අපි සතු කියලා කිසිම දෙයක් නැහැ. හරිද? මට දා දිනවා. සර් BC කරාද කියලා. ඇයි බම් BC කරාද කියලා අනිමා? මම BC කරාද? නෑ. මං කරේ සිංහල පොලිටිකල් හිස්ටරි. සර් දහම් කරුණු දාන හින්දා. නෑ දහම් කරුණු දාන්න බම් BC උගන්න ඕනේ. මේ මං ඔය කියවලා තියෙන මට මතක තියෙන දේවල් මං ඔය කියන්නේ. මේ ඉතින් කොහොම හරි මේ හොඳ පොයින්ට් එකක් දාලා තියෙනවා. ඉතින් සර් ඒගොල්ලන්ට ඛණ්ඩ නැති වෙයි කියලා බය ඇතිනේ. ඒ බය එන්නේ පස්සේනේ. ඒ බය එන්නේ පස්සේ. අරක සදාකල් දැනන දුකක්නේ. හිතන්න මංගාව කෝටි 100ක් තියෙනවා. හරිද? එතකොට ඒ කෝටි 100 තියාගෙන මම දුක් විඳ විඳින්නවා මාව හොරකම් කරයිද දන්නේ නැහැ කවුරු හරි කියලා. හිතන්න මට ලබන සතියේ තව කෝටි 50ක් හම්බ වෙනවා. එතකොට කෝටි 150යි. දැන් ඒක හම්බ වෙනකොට මට දැනෙන සතුට මෙහෙමත් එක තප්පරෙන් නැති වෙනවා. ඇයි තප්පරෙන් නැති වෙන්නේ? මේ කෝටි 150ට කවුරු හරි කෙල්ලුවෙත් ඔහම බඩු. පැහැදිලිද? ඒ නිසා ඒක දීර්ඝ කාලින බයක්. ඒකයි මං කිව්වේ. ඉතින් කියනවා මේ රන් විමනේ සිටි මුද්දුක නැති වෙද්ද. මේ රත්තරම් මන්දිරයක හිටියත් දුක කියන එක ඇති වෙනවාම තමයි. මේ ලෝකේ සක්විති මහරජ කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම යට ලෙඩ දුක් කියන එක හැදෙනවනේ. බුදුන් වහන්සේටත් තිබ්බනේ හිසේ ගැක්කුමක්. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට පැණි මීයේ කෑ මුත්බඩ කිනි නැද්ද? මීපැණි කෑවත් ඇයි හොර වැඩක් කරලා එහෙම අවුෙයි කියලා බයේ ඉන්නේ? ඒ කවුද? ඒ කියන්නේ ඇයිස හොර වැඩක් කරලා අහුවෙයි කියලා බයේ ඉන්නේ? හොරුද? හොරු ගැනද කියන්නේ? හොරුන්ට ඉතින් කොහොමත් බයේ තමයි ඉන්නේ. පැණි මීයේ කෑ මුත්බඩ කිනි නැද්ද? හිතන්නකෝ. දැන් හිතන්න මෙන්න මෙහෙම. දැන් හිතන්න ඕන මට හොඳටම බඩකිනි. හරිද? මට බඩගිනි හින්දා අතේ සල්ලිත් තියෙනවා. දැන් වාහනේ යනකම හිතනවනේ. බඩගිනි අතේ සල්ලිත් තියෙනවා. අද කනවා හොඳට ගිහලා KFC එකෙන් හරි පීසා හට් එකෙන් හරි මැක්ඩොනල්ඩ් එකෙන් හරි හාවි එකෙන් හරි කොහෙන් හරි හොඳට කනවා කියලා හිතාගෙන දැන් ගිහින් කනවා. කාලා දැන් කාර් එකටත් නැගලා ඉතින් එනවා. දැන් පැණි මීයේ කෑමුත් මී පැණි පැත්තකින් තියන්නකෝ. හොඳට අපි කනවා මොනවා හරි. ඉතින් කාලා ගෙදර ඇවිල්ලා දැන් ඔන්න හැන්දෑව වෙනකොට ගෙදර එනවා. ඉතින් බං ගෙදර ආවට පස්සේ ආයි රැයටත් බඩගිනි වෙනවනේ. අපි කොච්චර හොඳ කෑමක් කලින් කෑවත් වැඩක් නෑනේ. ඒක දිරවල ඉවර වෙනවනේ. ඒ නිසා මම ඒකයි කියන්නේ මේකිනුත් මේ කියන්නේ ලෝකයේ තියෙන අර සියලු දේ නැසෙන සුළුයි කියන කයල්ල මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ කියනවා මේ මිනි බරණින් සැදිමුත් ගත නොදිරද්ද. මිනි බරණින් සැදිමුත් ගත නොදිරද්ද. මැණික් ආභරණ පැළඳගෙන හිටියා කියලා. ලක්ෂ ගණන් දහස් ගණන් වටින කසීසලු අපි පොරවගෙන හිටියා කියලා කවදාවත් අපේ ඇඟ දිරන්නේ නැතුව තියන්නේ නැහැ. මම අර කලින් කිව්වේ සක්විති රජ වුණත් වැඩක් නැහැ. ඇඟ කියන එක දිරනවා. කයනම් අසාරය කියලා කියනවනේ. නේද? ඊට පස්සේ කියන පැණිවරකා ගසටත් හෙන නොවදිද්ද. පැණිවරක ගහ කියලා කියන්නේ මිනිස්සු කන්න කැමති කෑමක් තියෙන ගහක් නේ. හැබැයි අපි කොච්චර ඒ ගහට කැමති වුණත් ඒ කොච්චර ගහ වටිනා කියන ගහක් වුණත් හරිද? ඒ ගහ කොච්චර වටිනා කියන ගහක් වුණත් ඒ ගහකට උනත් හෙන පාරක් වදින්න පුළුවන්. හෙන පාරක් වදින්න පුළුවන් නේ. මේ ලෝකේ වැඩිපුරම වටිනා කියන මනුස්සයත් මැරෙනවනේ දවසක. බුදුන් වහන්සේ මේ ලෝකෙට සත්‍ය කියලා දීපු උතුම් ශාස්ත්‍රූන් වහන්සේ පිරිනිවන් පෑවනේ. ඒක නතර කරන්න බැහැනේ අපිට. නේද? බුදුන් වහන්සේ පවා කියනවනේ මේ මම වුණත් මේ ගැඹුරු දහමට මේ ගැඹුරු සත්‍යයට යට වෙලා ඉන්නේ. ඒක නේ ඇත්ත කතාව. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕනේ. හරිද? හැබැයි මෙන්න මේකක් තියෙනවා. දැන් ඕක මම ඔහොම කිව්වා කියලා අයියෝ වැඩක් නෑ, ඉගෙනගෙන වැඩකුත් නෑ, කාලා බීලා වැඩකුත් නෑ, ඇඳලා පැළඳලා වැඩකුත් නෑ,
රැවුල් කපලා වැඩකුත් නැහැ, කොණ්ඩ කපලා වැඩකුත් නැහැ කියලා නිකන් මල පෙරේතය වගේ ඉන්න ලෑස්ති වෙන්න එපා. හරිද? එහෙම ඉන්න එපා. අපි ජීවත් වෙන්න ඕනි කවදා හරි දවසක මේ ටික නැති වෙනවා කියලා හිතාගෙන. එතකොට හරි. ජීවත් වෙන්න එක ෂණයක මෙහෙම ටුක් ගානකොට මේ ඔක්කොම නැති වෙනවා කියලා හිතාගන්න. දැන් හිතන්න මෙහෙම. මගේ සහෝදරයෙක් කියලා කියන්නේ සහෝදරයෙක් තරමට මාත් එක්ක කිට්ටු මිත්‍රයෙක් හිටියා. මට වඩා අවුරුද්දක් වැඩිමයි. මම නම කියන්නේ නැහැ. ඔහුට යම් මට්ටමක අපේ ඉස්කෝලේමයි. ඔහු සාමාන්‍යයෙන් ධනවත් පවුලක කෙනෙක්. හැබැයි හරිම හොඳයි. එක දවසක් මම මගේ වාහනේ හදන්න දාලා මොකකට හරි ඒ කාලේ තිබ්බ වාහනේ. ඔව්. හදන්න දාලා මම ටවුන් එකට යනවා. මම හදන්න දාපු මගේ වාහනේ මේ කෑලි මොනවා හරි ගන්න මට උවමනා වෙලා මම දැන් ටවුන් එකට යන්න මම දැන් පාරට ආව ත්‍රිවිල් එකක් හරි හොයාගන්න. කොට එක පාට ඇවිල්ලා නතර කරා කාර් එකක්. නතර කරලා ග්ලාස් එක පාත් කරා. දිල්ෂාන් මල්ලි කොහෙද යන්නේ කියලා. මම කිව්වා අයියා මම කාර් එක පොඩ්ඩක් හදන්න දැම්ම ටවුන් එකට යන්න ඕනි කියලා. නගින්න මම ටවුන් එකට යන්න කිව්වා. මම කිව්වා හරි කියලා. දැන් නැගලා දැන් ඉතින් ආගිය තොරතුරු මගේ පන්ති ගැන අහනවා. ඔක්කොම දැන් අහගෙන එනවා. එනකොට මං කිව්වා මාව ටවුන් එකෙන් දාන්න. ටවුන් එකෙන් දැම්මා. දාලා විනාඩි 10ක් යනකොට මට කෝල් එකක් එනවා. යාළුවෙක්ගෙන් මචං හිස්තනක් ඒ අයගේ නම කියලා මචං හැපිලා. මචං ඇක්සිඩන්ට් වෙලා කියලා මට කියනවා. මාර කම්පනයක්. හේතුව මාව කාර් එකෙන් බස්සලා විනාඩි 10යි. විනාඩි 10ට ගිහිල්ලා වැදිලා කාර් එක. ඔබ විශ්වාස කරන්න මේ TI my road කාර් එකක් තිබ්බේ කරියන එකක්. කාර් එකද මෙහෙම කාර් එකක් දිනා නම් මෙහෙම දෙකට කැඩලා කාර් එක. වැදුණු වැදිල්ලට. ඒ කියන්නේ යා ස්පීඩ් එකේ ගිහිල්ලා වංගුවක් අරගෙන වංගුවෙන් එළියට ගිහිල්ලා එතන තිබ්බ මාර ගහක වැදිලා තිබ්බ කාර් එක දෙකට කැඩිලා මෙහෙම කාර් එක. දෙකට මෙහෙම එන්නෙන්නම කැඩිලා. ඊට පස්සේ යාව අරගෙන ගියේ මේ ආසිරි හොස්පිටල් එකේ හෙලිකොප්ටර් එකක් ඇවිල්ලා තමයි එක් කරගෙන ගියා. ඊතරම් කියන්නේ එහෙම හයියක් අපේ ආර්ථික හයියක් තියෙන නිසා පස්සේ අපි බෝධි පූජා තියලා දැන් එයා සුවයි. දැන් හොඳට ඉන්නවා. හැබැයි ඉතින් තාම අර කැලැල්ල නම් මන ලොකු ඩැමේජ් එකක් නේ. ඒවා තියෙනවා. එකක්. දෙක. තවත් මගේ යාළුවෙක් ගිය අවුරුද්දේ මම මේක අරක ටිකක් පරණ කතාවක් මේක අලුත් කතාවක්. මේ ගිය අවුරුද්දේ ඔය රත්නපුරේ ඉස්පිරිතාලේ ගා. ඉස්පිරිතාලේට හැරලා මෙහෙම උට්ට දාන දෙන තියෙන අන්න එතන හන්දියේදී මගේ යාළුවෙක් මගේ හොඳම යාළුවෙක් පොඩි කාලේ ඉඳන් එයා ගිහිල්ලා වදිනවා දළු ලොරියක. ගිහිල්ලා වැදිලා අන්තිමට දැන් එයාගේ මේ මූණේ මෙන්න මේ හරිය මෙහෙම හැරිලා. ඒ වැදුණු වැදිල්ලට ඒක නම් මගේ යාළුවගෙන් තමයි වැරද්ද. මම ඒකයි කියනවා බයිසිකල් පදින ළමයි බයිසිකල් පදින්න ස්කූටර් පදින ළමයි පදින්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි Tamanට Taman control speed එකකින් යන්න. මොකද කරදරයක් එක මේ අඟල් භාගයේ අර පොඩි ගල් කැටේ ඇති හොඳේ. රෝදට නුහරට හිට්ටොත් එහෙම යනවා කෙලින්. ඉතින් අර කොල්ල මොකද උනේ කෙලින්ම ගිහිල්ලා ලොරියේ මූණේ. බයිසිකලේ ගණ්ඩවත් දෙයක් නැහැ. ඒ නිසා හරියට පරිස්සම් වෙන්න හොඳේ. කයනම් අසාරය. පනනම් තනාග පිනිබිදු වෙන්නේ හොඳේ. මෙහෙම යනකොට අපි යන්න පුළුවන් ඈ. ඒ නිසා පුළුවන් තරම් පරිස්සම් වෙන්න. දැන් මම පවා දැන් මම අද ඔයගලන්ට පන්ති කරලා ළමයි එහෙනම් අපි ආය අඟහරුවාද හම්බෙමු කියලා ටියුට්ස් ගත්තේ නැති කට්ටිය එහෙනම් ටියුට්ස් ගන්න රිවිෂන් එක පටන් ගමු කියලා ඔක්කොම කරලා මම ඔයගලන්ටත් good night කියලා මම නිදාගන්න. හෙට උදේ නැගිටිනකොට මම මැරුණොත් මැරලා තිබ්බොත් එහෙම නිින්ද මෙහෙම නිින්දෙන් මැරෙන මිනිස්සු ඉන්නවනේ. හෙට උදේ මම නැගිටිනකොට මම නැහැ මම මැරලා. මම මොකද්ද කරන්නේ? මම මොකද්ද කරන්නේ? මට මුකුත් කරන්න දෙයක් නැහැ. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. හරිද? ඒ නිසා ආන් ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්න. එක ෂණයෙන් මෙහෙම යන්න පුළුවන්. හරිද? ඒ හැටි. right. දැන් අපි යනවා ඊළඟට මේ කවිය තේරුම ලියමු. මෙම කවිය ගැඹුරු ආගමික අර්ථයක් භාෂණික නම් එහෙම කියන්න එපා සර්. ගැඹුරු ආගමික අර්ථයක් මතු කෙරෙන කවියකි
right මේ ඊළඟට මේ අපේ 50තරන් ජීවත් වෙන නිසා අපේ ඇස්පාලන thank you ගැඹුරු ආගමික අර්ථයක් මතු කරන කවියකි සියලු දේ අනිත්‍යයි යන දහම සියලු දේ අනිත්‍යයි යන දහම මෙම කවියෙන් ප්‍රකාශ වේ මෙම කවියෙන් ප්‍රකාශ වේ අප විසින් රැස් කෙරෙන සියලු මං කියන්නම් මොකටද මම හිනා වුනේ කියලා. අප විසින් රැස් කරන සියලු ධන ධාන්‍ය ආදී වස්තු සම්පත් එක් නිමේෂයක නැති වී යා හැකිය. ළමයි කහලා දෙනවා මගෙන් සෑයි එච්චර බෙහෙත් බොන්නේ කියලා. අර මගේ පින්තූර දැකලා වෙන්නේ නැති. මේ මොකද්ද? පොගේ දවස් ටික මට දරන්න. ඔයගොල්ලෝ දැකලා තිනවට පන්ති ඉන්නකොට මට මෙහෙම උගුරට එනවා. එතකොට මේ ඒක මට අන්තිමට දරා ගන්න බෑ. කියන උදේට නැගිට ගන්න බෑ. මේ කොහොම නිකන් මෙහෙම නිකන් ඇසිඩ් එකක් හලලා වගේ මට දැනෙන්න ගත්තා. පස්සේ ඉතින් මං ඊයේ ගිහිල්ලා බෙහෙත් ගන්නකොට මං හිතුවේ ગેස්ට්‍රයිටිස් වල හයි එපිසෝඩ් එකක් කියලා. ඒක කොහොම ස්ට්‍රෙස් එකට තමයි එහෙම වෙන්නේ කියලා. ස්ට්‍රෙස් එකට කියන සාමාන්‍යයෙන් මම ඕගලන්ගේ පන්ති හැම පන්තියක්ම A level පන්ති පවා ඉවර වෙලා ඊට පස්සේ මම මේ පාන්දර 2:00 විතර වෙනකන් හැරලා ඉන්න මට වෙනවා. හේතුව මේ ඒකට හේතුව තමයි මේ ඕගලන්ගේ රෙකෝඩින්ග්ස් ටික අප්ලෝඩ් කරන්න ඉබේ. මොකද නැත්තම් එදා දවසේ පන්තියට සහභාගී වෙන්න බැරි වෙච්ච අයට පවුනේ ඒගොල්ලන්ට පන්ති බලන්න බැරි වෙනවනේ. ඒ නිසා ඉතින් මම night time data 12ට ඔන් වෙනවා. එතන ඉඳන් මම ඉතින් අප්ලෝඩ් කරලා තමයි නිදාගන්නේ. එතකොට ඒ 2:00 නිදාගත්තත් මම උපරිම 7 විතර වෙනකොට නැගිටිනවා. එතනින් පස්සේ මට නිින්ද යන්නේ නැහැ. එතකොට ඒ නිදි මැරිල්ල සහ ටියුෂන් එකේ තියෙන ටෙන්ෂන් එක වැඩ වැඩි දැන් මම ගණන් හදලා බැලුවා. අතන මේ ડોක්ටර්ත් එක්කමයි මම ගණන් හදලා බැලුවේ මේ දවසේ පැය 24යි නම් මම පැය 19ක් විතර වැඩ. ඉතින් ඉතුරු වේද කියපන්කෝ මාව. හරි මම දවසේ පැය 24යි නම් ඒකෙන් පැය 19ක් විතර මම වැඩ. එතකොට මම පැය 5කුත් නෑ පැය 4ක් 5ක් විතර තමයි මට රෙස්ට් එකක් තියෙන්නේ. ඒ රෙස්ට් එකේ තමයි ඔය නිදහස් වෙන්න තියෙන මගේ මනස. ඉතින් අර එතකොට අර ප්‍රමාණයට වඩා වැඩ කරාම ස්ට්‍රෙස් එකක් වගේ එකක් හැදෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් ඒකට තමයි දුන්නේ ගොඩක් බෙහෙත්. ගොඩක් දුන්නා. ඇත්තටම ගොඩක් දුන්නා. සර් බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න නැති නිවන් දකින්න පින් මදි වෙන්නේ නැති නැත්තම් කොහොමද සර් ඔහොම වණ කියන්නේ? වෙන්නේ නැති නේද? එහෙම වෙන්නේ නැති. right මේ අපි යනවා අන්තිම කවියට. අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනිහුල දියේ හෙලා අනුන් ලියන් දැක තම ලියට තල තලා දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා. ඕගේ කතාව තමයි මෙන්න මේක. මේ අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනිහුල දියේ හෙලා. මිනිස්සෙක් යනවලු හොඳටම වහින වෙලාවේ මේ හුළුවත්තකුත් අරගෙන පයින් යනකොට දැන් මේ මනුස්සයා හුළුවත් අරගෙන අමාරුයිනේ.
ඒ මිනිස්සයා මේ යනකොට ඉස්සරහ තියෙන වංගුව මෙහෙම හැරෙනකොට වංගුවෙන් අර එහා පැත්තේ තියෙන ලාවට පේනවනේ. එහෙම එහා පැත්තේ දැක්කලු මෙයා ලොකු එලියක්. හරිද? නෑ ආදීශ විනාඩියක් ඉන්න මම 7 වෙනි කවියට ලියන්න ඕන ටික මම තව කියනවා. මම නතර කරපු තැන මට chat එකට දාන්න. ඊට කලින් මම මේ කැලේ කියලා ඉන්න. එතකොට ලේසි. ඔයගලන්ට තේරෙනවා එතකොට. මම 7 වෙනි කවියට ලියපු කැලේ නතර කරපු තැන මට chat එකට දාන්න. මම මේ කැලේ කියලා ඉන්නවා. ඒකට මේ ඒක මට එතකොට තමයි තේරෙන්නේ ඔයගලන්ට. දැන් මේ එළිය වංගුවෙන්, ඒ කියන්නේ වංගුව එළියෙන් එහෙම අපිට පේනවනේ එහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා. මේ මිනිස්සයා දැක්කලු ලොකු එළියක්. මේ මිනිස්සයා කල්පනා කරාලු මේ මන් දැන් හුලුවත් අරගෙන යන්න ඕනේ. එහා පැත්තේ හොඳ එළියක් තියෙනවනේ. එහෙනම් මම හුලුවත් නිමලා දාන්න ඕනි කියලා අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා දැන් පඳුරු ටික නිසා තමයි වංගුවෙන් එහා පැත්තේ තියෙන එළිය හරියට පෙනුන්නේ නැත්තේ. ලාවට තමයි එළියක් කියලා දැක්කේ. විදුලි එළිය දැක ගිනි හුල දියේ හෙලා. මොකද උනේ මේ වන්ස එළියක් කියලා රැවටිලා දෙන්නේ විදුලි එළියකට. විදුලි එළිය හොඳ එළියක් කියලා දැකලා රැවටිලා අර ගිනි හුල කියන එක වතුරේ උබලා. වතුරේ බහම නිමෙනවනේ ආත්මයට පත්තු කරන්න හම්බෙන්නේ නැහනේ. එතකොට මේ මනුස්සයා ලොකු අමාරුවක තමයි වෙන්නේ. මේ මනුස්සයා ලොකු අමාරුවක තමයි වෙන්නේ. හරිද? එතකොට මේ ඒක තමයි හේතුව. මේ ඒක දැන් සමහර වෙලාවට ඕක අපිටත් වෙනවා. දැන් මම කියලා තියෙන මට B2ක් ආපු හේතුව ඕලෙවල් වලට මට A7යි B2යි B2 ආපු හේතුව අර මම හිතාගෙන හිටියනේ බං මට පුරවැසි අධ්‍යාපනයේ අපෝ ලේසියි මම පාඩම් කරන්න දෙයක් කියලා මම හිතාගෙන හිටියා. ඊට පස්සේ පාඩම් කරපු නැති පාඩමකින් ප්‍රශ්නයක් කියලා තිබ්බා. බඩු. අර ඉක්මන් තියනවලට ලැබුණාම එන ප්‍රශ්නේ උඹ. දැන් ඊට පස්සේ ඒකේ අනිත් කැලේ කියනවා. අනුන් ලියන් දැක තමලියට තලතලා දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා. මේ කියනවා මේ අනුන් ලියන් දැක තමලියට තලතලා. අර මම එක දවසක් සින්දුවක තේරුමක් කියලා දුන්නා නේද මේ අර වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමය අභිමන්. ඒකේ අන්තිම අන්තරා කොටසේ තියෙනවා මේ හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සනසුම් පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්. හරිද? ඒ කියන්නේ මොකක්ද දන්නවද? දැන් මිනිස්සෙක් එමෙත ආදර සම්බන්ධතාවකදී අපි හිතමුකෝ තමන් ආදරය කරන කෙනා තරුවක් වගේ කියලා. තරුවක් කියලා කියන්නේ සාමාන්‍ය ආලෝකයක් ඇතින සාමාන්‍ය කෙනෙක්. හැබැයි ඒ තරුවේ තියෙන ආලෝකය හොඳ නැහැ කියලා හිතෙන්න පුළුවන්. තරුවට එහායින් හඳක් පෑවුවාම. හඳ හොඳයි කියලා හිතනවනේ අපිට. අද කාලේ ගොඩාක් ආදර සම්බන්ධ නැති වෙන්න හේතුව ඒකනේ. ඒ කියන්නේ තරුවේ තියෙන ආලෝකයට වඩා වැඩි ආලෝකයක් හඳේ තියෙන නිසා. ඒ කියන්නේ තරුව කියන ගෑල් ළමයා හරි පිරිමි ළමයා හරි දෙන ආදරයට වඩා ලොකු ආදරයක් එහෙම නැත්නම් ලොකු ධනවත්කමක් ලොකු අධ්‍යාපනයක් තියෙන කෙනෙක් හම්බුනාට පස්සේ අර පුන් පොහෝදා පූර්ණ චන්ද්‍රයා පොයේ දවසට පායපුවාම පුන් පොහෝදා එවන් තරුවම අර එච්චර කාල තමන්ගේ ළඟින් හිටපු තරුව එවන් තරුවම ලබන්නේ ගැරහුම්. එතකොට මිනිස්සු යන්නේ තමන්ගේ නැතිවැරදිත් හොයලා කියලා. එතකොට දැන් මේක කියන්නේත් ඒක අනුන් ලියන් දැක තම ලියට තලතලා මේ සමහර මිනිස්සු ඉන්නවා පිටස්තර ඉන්න ස්ත්‍රීන් ලොකු වෙලා තමන්ගේ ස්ත්‍රී හොඳ නැතුව ඒ ස්ත්‍රියට ගහනවා බයිනවා රණ්ඩු වෙනවා ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා ඒක කරන්න හොඳ නැහැ කියලා තමයි කියන්නේ. අනුන් ලියන් දැක තම ලියට තලතලා දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා. අපි පලා වර්ගයක් මොන හරි කෑමට අරගෙන ඒක ඉනේ ගහගෙන යනකොට අපි හිතමු ගැමියෙක්. එයාට මූව ටිකක් හම්බ වෙනවා. එයාට ආසි දිනවා කියලා හිතමුකෝ මූ මස් ටිකක් කන්න. එතකොට අර ගත්ත පළවැල් ටික ඔක්කොම පැත්තකින් දාලා මුවා පස්සේ දුවනවා. මුවෙක් එහෙම ලේසියෙන් දුවලා අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ. දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා. මුවෙක් දැක්ක පළියට තමන් ගාව තියෙන ටික පැත්තකට දාලා දුවන් ලෑස්ති වෙනවා. අන්තිමට ඒ ගත්ත ටිකත් නැති වෙනවා. අර මුවත් නැති වෙනවා. right. දැන් අර 7 වෙනි කවිය අන්තිම කැල අපි ලියමු. මට කියන්න උවමනා වුණේ අර 7 වෙනි කවියේ තිබ්බ සියලු දේ අනිත්‍යයි කියන කෑල්ලටම මේ කෑල්ලත් දාන්න පුළුවන් අපිට. නේද? ඒ නිසා තමන් ගාව තියෙන දේවල් වලින් සැනසෙන්න තමන් ගාව තියෙන දේවල් වලින් සැනසෙන්න අපි දැනගන්න ඕනේ. ධන දාන්‍ය ආදී වස්තු සම්පත් එක නිමේෂයක නැති වී යා හැකිය. මෙම සදාතනික දහම තේරුම් අරගෙන ජීවත් විය යුතු බව
කවියා දක්වයි. ජීවත් විය යුතු බව කවියා දක්වයි. කවියා දක්වයි. ශේෂාන් මට මුලට කියපු ටික මතක නැහැ. ඒක රෙකෝඩින් එකෙන් බලලා ලියා ගන්න පුතේ. මම හිතලා කියන නිසා මට ඒක මතක හිටියේ නැහැ. නැත්තම් මම පන්ති වුණාම කාගෙන් හරි ඉල්ලලා ඔයාලට ෆොටෝ එකක් ගහලා එවන්න. මට දාලා තිනවා ඒ ගෑන ළමයා දන්නේ නැහැ හඳට තියෙන එළියත් පරාවර්තිත తాවකාලික එළියක් කියලා. හොඳ චින්තනයක් ඒක. හොඳ සාහිත්‍යමය චින්තනයක් චමිදු. well done. right අපි ලියමු අන්තිම කවියට. මිනිසුන් ලෙස අප මිනිසුන් ලෙස අප මිනිසුන් ලෙස අප මිනිසුන් ලෙස අප සියලු දේ සියලු දේ සියලු දේ එක් නිමේෂයකින් අවසන් වන බව සියලු දේ එක් නිමේෂයකින් අවසන් වන බව දත යුතුය. සියලු දේ එක් නිමේෂයකින් අවසන් වන බව දත යුතුය. දත යුතුය. දත යුතුය. දත යුතුය. දත යුතුය. එම නිසා එම නිසා එම නිසා එම නිසා එම නිසා තමා සතුව පවතින උත්තුංග වස්තුන් උතුම් වස්තුන් කියන එකනේ තමා සතුව පවතින උත්තුංග වස්තුන් තමා සතුව පවතින උත්තුංග වස්තුන් තමා සතුව පවතින උත්තුංග වස්තුන් උත්තුංග වස්තුන් උත්තුංග වස්තුන් රැකගත යුතු බව රැකගත යුතු බව රැකගත යුතු බව දැනගත යුතු බව නෑ රැකගෙන ජීවත් විය යුතු බව දැනගත යුතුය. ජීවත් විය යුතුය. ජීවත් විය යුතුය. right දැන් අපේ ආරාධිත අමුත්තට අවස්ථාව දෙන්න කලින් විනාඩියක් මම කියන එක පැහැදිලිව අහගන්න. හොඳයි. ඔන්න දැන් අපේ අලුතෙන් දරුවෝ සම්බන්ධ වෙලා ඉන්න හින්දා මම ඔන්න පැහැදිලි කිරීමක් කරනවා කටුවට. හොඳයි. 1 ඔක්තෝබර් මාසයේ ඉඳලා හරිද ඔක්තෝබර් මාසයේ ඉඳලා ඕගල්ලන්ට එක සතියකට පන්ති 5ක් පවත්වනවා. හරිද? 1 අපේ ඉරිදා තියෙන මේ පෞගිය පාඩම් කතා කරන පන්තිය. ඒක නිකන් සම්මන්ත්‍රණ මාලාවක් වගේ තමයි යන්නේ. 2 අපේ ප්‍රශ්න පත්‍ර පන්තිය. ඒක තියෙන අඟහරුවාද හැන්දෑවේ 6:30 7:30. 3
අපේ විචාර පන්තිය. එතකොට මේ පන්ති වලින් කොච්චර වැඩතොගයක් වෙනවද කියලා පන්තියෙන් ළමයි දන්නේ. ඊළඟට පොඩ්ඩක් ඉන්න. සතියකට පන්ති 5ක් පවත්වනවා. එතකොට ඒ පන්ති 5 හැදෙන්නේ මෙන්න මෙහෙම. හරිද? එක අපේ ඉරිදා තියෙන ඉන්නකො මම මේක හරියට ආයෙ පාරක් කියන්න. සතියකට පන්ති 5ක් පවත්වනවා. හරිද? ඒකේ පළවෙනි පන්තිය තමයි ඉරිදා හැන්දෑවේ 5:30 7:30 පැවැත්වෙන ඉරිදා හැන්දෑවේ 5:30 7:30 පැවැත්වෙන අපේ මේ සෙමිනාර් ටික. අයියෝ ලියවෙන්නේ නැහැ. සෙමිනාර්ස් ටික. ඊළඟ එක තමයි අපේ ප්‍රශ්න පත්‍ර පන්තිය. ඒක තියෙන්නේ අඟහරුවාදා හැන්දෑවේ 6:30 7:30. හරිද? ඊළඟට අපේ විචාර පන්තිය. ඒක තියෙන්නේ බදාදා හැන්දෑවේ 6:30 7:30. ඊළඟට 11 ශ්‍රේණිය සිද්ධාන්ත පන්තිය. 11 ශ්‍රේණිය T කියලා මම දාන්නම් තියරි නිසා. ඒක තියෙන්නේ බදාදා රාත්‍රී 8:30 10:30. හරිද? ඊළඟට 10 ශ්‍රේණිය තියරි ක්ලාස් එක. 10 ශ්‍රේණිය තියරි ක්ලාස් එක තියෙන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රී 8:30 10:30. හරිද? ඊළඟට දැන් පේනවනේ කොයිතරම්නම් වැඩතොගයක් කරනවද කියලා. ඊළඟට අපේ රිවිෂන් ක්ලාස් එක ඔන්න අලුතින්ම තියෙන එක. රිවිෂන් ක්ලාස් එක අපි පටන් ගන්නවා 10:30 ක්ලාස් ඉවර කරා බ්‍රේක් එකක් දුන්නා. 10:40 මම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට නිදිමත හැදෙන්නේ නැත්නම් දැන් ඔන්න chat එකට දාන්න පුළුවන් නිදිමතයි නම් නිදිමතයි සර් එහෙම ඉන්න බෑ වගේ එකක් ඕන නම් එහෙම දාන්න පුළුවන් නැත්නම් ඉතින් අපි සින්දුවක් එහෙම කියලා පොඩි විහිළු කතාවක් කතා කරලා දේව කතාවක් එහෙම කියලා ඕන නම් අපිට මේක පටන් අරගෙන කොහොමත් 10:40ට පටන් ගන්නවා 12 වෙනකන් ඉන්න 12 වෙනකන් අපි ඉන්නවා. හරිද? නිදිමත නෑ නිදිමත නෑ කට්ටිය යනවා. රයිට්. දැන් මේකේ තියෙන විශේෂම කාරණාව හොඳට අහගන්න. හරිද? මේකෙන් මෙන්න මේ ඉරිදා තියෙන පන්තිය අපේ ප්‍රශ්න පත්‍ර පන්තිය විචාර පන්තිය සහ රිවිෂන් ක්ලාස් එක සම්පූර්ණයෙන්ම ඔබට ෆ්‍රී. ඒක ඔබ දන්නවා මේ වෙනකොට. අනිත් ගුරුවරගේ රිවිෂන් පන්ති පටන් ගන්නවා. තව රුපියල් 500ක් පන්ති ගාස්තු වෙනවා කියලා කවදාවත් මං කියන්නේ නැහැ. ඔය තියෙන පන්ති ගාස්තුවමයි 1 රුපියලක්වත් වැඩි වෙන්නේ නැහැ. හරිද? එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබ මුදල් ගෙවන්නේ මෙන්න මේ තියරි ක්ලාස් දෙකට. අනිත් ඒ තියරි ක්ලාස් එකට ඔබ සල්ලි ගෙවුවාම මම වැඩිපුර පන්ති 4ක් කරනවා. හරිද? ඒ නිසා තමයි මම කියන්නේ ක්ලාස් එකට ගිහලා ටියුට් එක ගන්න. එතකොට වැඩේ ඉවරයිනේ. එතකොට අනිවාර්යයෙන්ම මේ දැන් ඔබ දන්නවා මම මේ මාසේ ඉඳන් ඔන්ලයින් ක්ලාසස් පටන් ගත්තා. එක දවසක්වත් නිවාඩු දීලා නැහැ. ওই දවස් ටිකේ මම ලෙඩ වෙන්නේ නැති, මට අපහසුකම් තියෙන්නේ නැති, මට මහන්සි තිබ්බා. හැබැයි කවදාවත් මම පන්ති නිවාඩු දීලා නැහැ නේ. ඉතින් මේ කවදාවත් මේ වගේ කියන්නේ කවදාවත් මේ විදිහටම නිවාඩු නොදී හැමදාම පන්ති තියෙනවා. කවදාවත් නිවාඩු දෙන්නේ නැහැ. ඒක ඔබ මතක තියාගන්න. ඊළඟට අනිත් කාරණාව තමයි දැන් මේ මෙන්න මේ ප්‍රශ්න පත්‍ර පන්තිය තියෙනවානේ. මේ ප්‍රශ්න පත්‍ර පන්තියට අදාළ පේපර් එක ළමයින්ට හරි ගැටලුවක් වෙලා තිබා අලුත් දරුවන්ට. මේකට අදාළ පේපර් එක සිකුරාදා රාත්‍රියේ හෝ සෙනසුරාදා දවල් වෙනකොට අනිවාර්යයෙන්ම ගෲප් එකට වැටෙනවා. ඒක ඔබ ආයෙ ක්ලාස් එකට ඇවිල්ලා ගන්න දෙයක් නෑ. ඒක දන්නවනේ PDF එකකුයි ඉමේජස් ටිකකුයි ඔක්කොම මම හදලා දානවා. පැහැදිලිද? විචාර පන්තියේ හැමදාම විචාරයක් ලියන්න. හරිද? ඊට පස්සේ අපේ සිලබස් එක සම්පූර්ණව මේ 11 වසරේ කට්ටියට බදාදා 8:30 10:30 10 වසරේ කට්ටියට බ්‍රහස්පතින්දා 8:30 10:30 කවර් කරනවා. එතකොට රිවිෂන් එක තියෙන්නේ බ්‍රහස්පතින්දා 10:40 12.
ඊළඟට ඒ රිවිෂන් එකට අනිවාර්යයෙන්ම 11 වසරේ දරුවොත් සම්බන්ධ වෙන්න ඕනි. ඒගොල්ලන්ට සම්පූර්ණයෙන්ම මේක ෆ්‍රී. හැමෝටම ෆ්‍රී එක දන්නවනේ. එතකොට ඔබ මුදල් ගෙවන්න අවශ්‍ය. ඒ කියන්නේ ඔබ ටියුට් හැබැයි මෙහෙමයි. ටියුට් එක ගන්න ඕනි. මම මේ කියන්නේ වැඩිපුර තව පන්ති 4ක් ෆ්‍රී හම්බ වෙනවා කියලා විතරයි ඈ. එතකොට මේ ඔබ ගිහිල්ලා ආයතනයට ගිහිල්ලා මුදල් ගෙවලා ටියුට් එක ගන්න. එතකොට ඔබට පුළුවන් අපිත් එක්ක මේ වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න. හරිද? එතකොට මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර පන්ති 22ක් කරලා තියෙනවා. විචාර පන්ති 32ක් කරලා තියෙනවා. සම්මන්ත්‍රණ 32ක් කරලා තියෙනවා. ඔය සම්මන්ත්‍රණ ටිකට සහ අපේ පන්ති වලට පිටින් හිට කොයිතරම්නම් කලාකරුවෝ අපිත් එක්ක එකතු වෙලා තියෙනවද කියලා ඕගොල්ලෝම කල්පනා කරලා බලන්න. හරිද? කොයිතරම්නම් කලාකරුවෝ ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවද කියලා බලන්න. ඉතින් තියරි ක්ලාස් එකට එන්නේ නැති අයට රිවිෂන් ක්ලාස් එකේ ටියුට් එක ගන්න බැරිද? පුළුවන්. පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ගන්න පුළුවන්. නිදා ගන්නට වඩා සර් ක්ලාස් එකේ ඉන්නේ කොච්චර හොඳද? thank you. නිදිමත නැහැ සර්. එළි වෙනකම් වුණත් කරන්න. අම්මෝ thank you. නිදිමත නැහැ. සර්ුත් එක්ක ඉද්දි මොන නිදිමතද? thank you. සර්ගේ නලතත ෂෝයි. ඈ? අඩු. කවුද ඒක දැක්කේ? thank you thank you. right. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ඔක්තෝබර් මාසෙ දැන් වැඩපිළිවෙල යන්නේ. එතකොට මම විශේෂයෙන්ම ප්‍රසිද්ධියෙන් ප්‍රකාශයක් කරන්න ඕනි. ඒ තමයි ඉස්කෝලේ පටන් ගත්තා කියලා. හොඳට අහගන්න මේක. ඉස්කෝලේ පටන් ගත්තා කියලා මේ කරගෙන යන සෙමිනා ටික හරි මේ කරගෙන යන සෙමිනාස් ටික මේ කරගෙන යන පේපර් ක්ලාසස් ටික අයියනේ ලියවෙන්නේ නැත්තේ මේ කරගෙන යන පේපර් ක්ලාසස් ටික ඊට පස්සේ මේ කරගෙන යන විචාර පන්ති ටික ඒ කිසිවක් ඕගොල්ලන්ගේ නතර වෙන්නේ නැත. ඔබ විභාගේ ලියලා ඉවර වෙනකම්ම මේ පන්ති සියල්ලම මේ තියෙන විදිහටම මම පවත්වාගෙන යනවා. ඒ වගේම අපේ ගොඩකේල පබාර ආයතනයේ ඉන්න දරුවන්ට ඉස්කෝලේ පටන් අරගෙන ටියුෂන් කරන්න අවසර දුන්නාම 10 වසරේ සහ 11 වසරේ දරුවන්ගේ තියරි ක්ලාසස් ටික කොහොමත් ඒගොල්ලන්ට පන්තියට ඇවිල්ලා කරගන්න පුළුවන්. පන්ති පවත්වනවානේ අපි. අනිත් පැත්තට මේ දැන් ඒගොල්ලෝ තියරි ක්ලාස් එකට ආවා කියලා මේ ක්ලාස් එකට නෑ ඉදින් ඉන්න එපා. සර් ගණිත දන්නේ අපිව. ඔබ දන්නවනේ මං ගැන. ඒ නිසා එතකොට ඒගොල්ලන්ටත් තව වැඩිපුර වැඩ කරනවා. ඒගොල්ලන්ට තියරි ක්ලාසස් වලට ක්ලාස් එකට අවිල්ලා ඉන්නත් පුළුවන්. ඊට පස්සේ සෙමිනා ටිකට, පේපර් ක්ලාසස් වලට, විචාර පන්ති වලට කොහොමත් ඉන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරිනේ? රයිට්. ඉතින් ඔන්න ඔය පැහැදිලි කිරීම ටික තියෙනවා. දැන් අපිට පොඩි වෙලාවක් දෙන්න. අපි අපේ ආරාධ දමතුව සම්බන්ධ කරගමු. මට කිව්වා අයියේ වැඩේ ඔයා ඕකේ කරලා මට කියන්න කියලා. මම දැන් එයාට ඇමතුමක් ගන්නම්. ඊට පස්සේ අපි ආව සම්බන්ධ කරගමු. 12 වෙනකම් පන්ති තියනවාද? ඔව් ආයේෂා මොකද නිදිමතයිද? හරි එතකන් ඕගලන්ට අහන්න තියෙන ප්‍රශ්න ටික අහන්න. ක්ලාසස් ගැන, ටියුට්ස් ගැන ඕන එකක් අහන්න. ඔව් ඒ ටික තියෙන ඔන්ලයින්ම තමයි. ඒ ටික ඔන්ලයින්ම අපි කරමු. දැන් මෙහෙමනේ. දැන් රිවිෂන් එකක් වගේ එකක් රෑ 10 මාට ළමයි පන්තියට ඇවිල්ලා කරන්න බෑනේ අපිට. ඒ නිසා අපි ඒ ටික ඔන්ලයින්ම කරගෙන යනවා. එතකොට ෆිසිකල් ක්ලාසස් තියෙනවා. ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. ඔක්කොම ටික තියෙනවා. පැහැදිලිද? ෆිසිකල් ක්ලාසස් තියෙනවා. ඔන්ලයින් ක්ලාසස් ටිකක් තියෙනවා. එතකොට ඒ විදිහට අපි වැඩ ටික කරගෙන යනවා. තාම මොනවද අහලා තියෙන්නේ මගෙන් බලන්න. ස්කෝලේ පටන් ගත්තාම ක්ලාස් වලට එන්නේ කොහොමද සර්ගේ? ගොඩක වෙල ආශ්‍රිත ප්‍රදේශයක ඉන්නවා නම් පබාරකේ තමයි ක්ලාසස් තියෙන්නේ. එහෙම නැතුව වෙනත් පළාතකින් නම් සහභාගී වෙන්න ඔන්ලයින් ක්ලාසස් ටිකට දිගට වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ටියුට්ස් ඔක්කොම අර සුපුරුදු පරිදි කුරිය කරනවා. ඒ කිසි අවුලක් වෙන්නේ නැහැ. අපිට බදාදා කරන ක්ලාස් එක 8:30 10:00යි තියෙන්නේ. ඒක පිට ළමයින්ට ඔන්ලයින් එකේ යනවා. තේරි පන්තිරෙන් නැතුව රිවිෂන් ක්ලාස් එකේ ටියුට් එක ගන්න
ටියුට් එක එකම නිසා පුතා ඒ කියන්නේ ඒ මුදලම තමයි ගෙවන්න තියෙන්නේ. මේ මොකද්ද මේ ටියුට් එක එකයිනේ. ඒ නිසා ඒ මුදල තමයි ගෙවන්නේ. ඒක කියන්නේ ඒක අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොනවා හරි ආර්ථික අපහසුතාවක් තියෙනවා නම් මට කියන්න. ඒ අරන්න ඒක ඒ කියන්නේ අඩු වෙන්නේ නැත්තේ ඒක ආයතනෙත් එක්ක තියෙන ප්‍රශ්නයක් නේ. මගේ ප්‍රශ්නයක් නෙවෙයි නිසා. ප්‍රෝග්‍රෑම් එක ගැන අහනවා. ඔව් ප්‍රෝග්‍රෑම් එක ළමයි හෙට හෝ අනිද්දා ඔයගලන්ට YouTube එකේ බලන්න පුළුවන්. පොඩි තාක්ෂණික දෝෂයක් කියලා ඒකේ එඩිට් එක පොඩ්ඩක් බලපුවා. ඒ නිසා ඒක දාපු ගමන් මම ඔයගලන්ට link එක එවන්නම්. බෑ ආයතනයට අදාළ ළමයින්ට අනිවාර්යයෙන්ම ක්ලාස් එකට එන්න වෙනවා. රයිට් ඉස්කෝලේ පටන් ගත්තාම ටයිම් ටේබල් වෙනස් වෙනවද නැද්ද කියලා මම ඉස්කෝලේ පටන් ගත්තාම කියන්නේ. හොඳයි ඕන් අපේ ආරාධිත අමුත්ත සහභාගී වෙලා ඉන්නවා මේ වෙලාවේ. මම යාව අපේ ක්ලාස් එකට පින් කරගන්නම්. විනාඩියක් ඉන්න. දොළහ වෙනකන් තියෙන ක්ලාස් එක කවද්ද තියෙන කියලා අහනවා. බ්‍රහස්පතින්දා තමයි පටන් ගන්න. මේ බ්‍රහස්පතින්දා නෙවෙයි ඊළඟ බ්‍රහස්පතින්දා. රයිට් හෂෙන් මල්ලි අයිබෝන්. හෂෙන් මල්ලි මාව ඇහෙනවා කියලා මම හිතනවා. හෂෙන් මල්ලි පොඩ්ඩක් ඉන්න කියලා දාලා තිනවා. විනාඩියක් ඉන්නවා. මේ ඉස්කෝලේ පටන් ගත්තාම ටයිම් ටේබල් වෙනස් වෙනවද කියලා මම කියමින් හිටියේ ඒකනේ. ඉස්කෝලේ පටන් ගත්තාම ටයිම් ටේබල් වෙනස් වෙනවද කියලා මම කියන්නම්. වෙනස් වුණත් එහෙම මේ ලොකු වෙනස්කම් සිද්ධ වෙන්නේ නැහැ. භාෂිනී මේ ඉස්කෝලේ පටන් ගත්තාම තියෙන ටයිම් ටේබල් තාම හදලා නැහැනේ. ඒ නිසා එතකොට අපි කතා කරමු. තාම ඉතින් ඉස්කෝලේ පටන් ගන්නනේ. තාම ඉතින් නැහැනේ පටන් ගන්න නේද? ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ අපි ඒක ගැන කතා කරමු. හරි හෂෙන් මල්ලි අපි අන්මියුට් කරගමු නේද? මම හිතන්නේ අන්මියුට් වෙන්න නැති ප්‍රශ්නයක් තියෙනවද? අයිබෝන් කෝ එකපාරට පොඩ ඉන්න මල්ලි ඔහොම විනාඩියක් වගේ ඉන්න. ඔයාව මම පින් එකට දානවා. රයිට්. අනේ ඉතින් අද ලොකු දුකක් විඳිනවා අපි නිසා මම තාම මහමග ඉන්නේ. හැබැයි ඉතින් කියපු ගමන් හරියයි මං එන්නම් කියලා කිව්වා. මේ මට සර් කියන්න එපා. ඉතින් අපි දෙන්න අයියා මල්ලි ඉන්නේ. ඒ නිසා මේ ඔයා මට කියලා කියන කොහෙද ඉන්නේ? මහමග තාම කොළඹ පැත්තේ ඉන්නේ. ගෙදර යන ගමන් ඉන්න ඕනේ මං හිතන්නේ. ගෙදර යන ගමන්. හරි. අනේ thank you. අපේ පන්තියට ආවට අපි කොහොමත් මේ ළමයි ඔක්තෝබර් මාසේ අපේ අන්තිමට මේ මාසේ අන්තිමට තියෙන මේ වැඩසටහනේදීත් අපේ හෂෙන් මල්ලි අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඊටාම දක්ෂයෙක්, තාරුණ්‍යයේ ඉන්න දක්ෂයෙක් නිසා තමයි මම හිතන්නේ කෝච් සනුකගේ ටීම් එකෙන් The Voice ටීම් එකේ ජයග්‍රහණය ලැබුවේ.
ඒකට නැවත වතාවක් ඉතින් සුභාසිංසන පිරිනමනවා. thank you. මොනවද මල්ලි මේ දවස්වල වෙන වැඩ කටයුතු වගේ? මේ දවස්වල නම් ඉතින් අලුත් සින්දු ටිකක් කරගෙන යනවා. ඒ කියන්නේ කරලා ඉවරයි. දැන් ඒවල වීඩියෝස් හදන්න බාර දීලා තියෙන්නේ. ඒ දවස් ටිකේ ඉතින් A levels වලට පොඩ්ඩක් වැඩි තැනක් දෙනවා. තව ඉතින් වෙන වෙන වැඩ ටිකක් කරගෙන යනවා. ප්‍රොඩක්ෂන් වල ටිකකුත් කරගෙන යනවා. ඔව්. ප්‍රොඩක්ෂන් එකක් කරගෙන යනවා. කියලා බාර දෙන්න. ඔයා කරන්නේ. අනිවාර්යෙන්. අපි කරමු. රයිට්. එහෙනම් අපි සින්දුවක් අහමු. හරි නිකන් සජෙස්ට් කරන්න පුළුවන් රික්වෙස්ට් එකක් මොකක්ද තියෙනවද? අපි කැමති සාමාන්‍යයෙන් ඔය දැන් ඔයා කියපු නිසා මේ දැන් සාමාන්‍යයෙන් එහෙම වෙනවනේ දැන් සතිෂාන් තමයි මැනිකේ මගේ හිතේ. හැබැයි ඒක ෆේමස් උනේ යොහානි කිව්ස්. ඒ වගේ නාද බෑන්ඩ් එකේ තමයි දියවන්නා කුමාරී ගීතේ. හැබැයි ඒක මාර විදිහට ෆේමස් වුණා ඔයා සිං කරාට පස්සේ. ඉතින් අපි දියවන්නා කුමාරී කියන එකෙන් අපි කොටසක් අහමු. මං හරි ආසයි ඒක ඔයාගේ හනින් අහන්න. හරි. හරි මම කියන්න මට ගොඩක් කෑ ගහන්න බෑ මොකද වටේ පිට මිනිස්සුත් ඉන්නවා. හරි ටෝචයකුත් ගහගත්තා. මං කැලලා කියන්න. හරි. දියවන්නා කුමාරියේ නුඹ නිදනා ඉසොල්මනේ දෙරණට සාද බලුවේ පෙනවා හීනගෙන සීනි බෝල තක්ෂිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා සුවත නිදන්නේ සිතුවිලි යහනේ වමනයින් පවන් සරනවා නුඹව රකිනවා. thank you ඇතිනේ ඇති කියලා නම් කියන්න හිතෙන්නේ නැහැ. මදි කියලා කියන්න හිතෙන්නේ. ඔයාට කෑ ගහන්න බෑ මෙතන. වටේ පිටේ මිනිස්සු බලනවා. අන්තිමට ගුඩිත් කාලේ යන්න වෙන උතන. මේ ඔයාගේ මම ස්පෙෂල් දකින දෙයක් කියන්න. ඒ තමයි එක බ්‍රීත් එකෙන් අර මම හිතන උතන ලොකු කෝඩ් චේන්ජ් එකකටත් යනවා. හැබැයි මේ එක බ්‍රීත් එකෙන් ඔයා එක කියන නෑ. ඒක මාරයි. ඒක වගේ ටැලන්ට් එක. ඒක අගය කරන්න ඕනි. ඒක මේ මම හිතන බ්ලයින්ඩ් ඔඩිෂන් එකේ ඉඳන්ම ඕක තිබ්බම මම දැක්ක එක. thank you ඔයාගේ කෝච්නේ කෝච් සනුක සනුකගේ කැමති සින්දුවක පොඩි කෑල්ලක් කියලා අපි සමුක මන් දන්න ඔයා මහමගෙනවා ගොඩක් කළා තියාගන්නත් බෑ ඒක හොඳ නෑ හරි හරි මචාව මල්ලිකෝ මාසෙකයි දවස් 3යි මුදෙන්නම් බොට්ටුවෙන් ඉතාලියට ආවේ මං දේශාංශය වෙනස් වුණේ එහිදී දැන් සෙනොරීනා නුඹ හින්දා මරුණා බං අනාත වූ වෙලේ කුණාටු සාගරේ කාසි නිසා අපි විඳවුවා ඉතාලි බෝඩරේ පෙන්නා කඳු දිගේ කොළයක් හෙව්වා පාරපුරා සෝමල්ලේ ගැම්මට ඉතාලියාවා චෝමල්ලේ හංගන් ඉඳ හිට ඇඳුවා චෝමල්ලේ අම්මව බලන්න යනවා චෝමල්ලි yeah thank you මල්ලි ගොඩක් ස්තුතියි අනේ මහාමගේ ඉඳන් අපිත් එක්ක සම්බන්ධ වෙනවට ගොඩක් ස්තුතියි ඉතින් පරිස්සමෙන් ගෙදර යන්න තියෙන වැඩ ටික හොඳට කරගන්න අපි මේ මාසේ අන්තිම අපේ රසවින්දන වැඩසටහනකින් අපි වාව සම්බන්ධ කරගන්නවා එදාට එන්න අපි බලලා යන්න අනිවාර්යෙන් එහෙනම් මල්ලි පරිස්සමෙන් ගෙදර යන්න ගොඩක් thank you අපිත් එක්ක සම්බන්ධ වුණාට සුබ රාත්‍රියක් හරි හරි සුබ රාත්‍රියක් මං ගේන්න ජය වේවා හොඳයි අපි හෂේන්ටත් සමුදෙන ගමන් අපි අද දවසේ අපේ කතා බහ මේ විදිහට අවසන් කරනවා අපි නැවත වතාවක් හම්බ වෙන්නේ අඟහරුවාදා සවස් 6:30ට අපේ ප්‍රශ්න පත්‍ර පන්තියෙන් මේ ටියුට් එක ඕනි කට්ටිය මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න අද අපි කතා කරපු ඒ වගේම අඟහරුවාදා පැවැත්වෙන පේපර් ක්ලාස් එකේ පේපර් එක අවශ්‍ය කට්ටියත් ඉගෙන නොලැබුණු හොයාගන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා නම් එහෙම මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න මම එතකොට ඒක එවන්නම් එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න ටියුට්ස් ගත්තේ නැති කට්ටිය ආයතනෙ ගිහලා ටියුට්ස් ගන්න අපි
මේ මාසේ සොරි මේ මාසේ ලබන සතිය නෙවෙයි ඊගව සතිය ඉඳන් අපි අපේ රිවිෂන් එක ආරම්භ කරනවා. මේ සතියේ මම මෙහෙම ඕගලන්ට chance කියන්නේ මේ සතියේ මම මෙහෙම ඕෆ් තියෙන්නේ ඕගලන්ට ටියුට්ස් ගන්න ඕන හින්දා. එහෙනම් පරිස්සමින් ඉන්න හැමෝම ජය වේවා. සුබ රාත්‍රියක්. ඊට පස්සේ ආයිබෝවන්. හරි good night හැමෝටම good